හරි එහෙනම් පටන් ගමු. අද අපිට කරන්න තියෙන තොරසික් වෝල් එක ගැන. තොරසික් වෝල් එක ගත්තාම අපි පොඩ්ඩක් බලමු තොරසික් වෝල් එකේ මොනවද තියෙන කන්ටෙන්ට්ස් කියලා. තොරසික් වෝල් එක ගැන තමයි බලන්න තියෙන්නේ. හරි. තොරක්ස් එක එතකොට කවර් වෙලා තියෙන වෝල් එක ගැන තමයි කතා කරන්නේ. අපි එතකොට කතා කරා තොරසික් එකේ බෝනි කේජ් එක ගැන කතා කරා. එතකොට රිප්ස් වලින් සහ ස්ටර්නම් එකෙන් හැදිලා තියෙන ක්ලැවිකල් තොරසික් වර්ටිබ්‍රා වලින් කවර් වෙලා තියෙන තොරසික් කේජ් එක ගැන අපිට අදහසක් තියෙනවා. එතකොට මෙන්න මේ බෝනි කේජ් එක කවර් වෙලා තියෙන මසල්ස් මගින් අන්න ඒකට තමයි අපි තොරසික් වෝල් එක කියලා කියන්නේ. එතකොට තොරසික් වෝල් එක හැදිලා තියෙන්නේ අර රිප් කේජ් එක කවර් කරගෙන තියෙන නැත්නම් රිප් කේජ් එක කවරින් විදියට තියාගෙන රිප් කේජ් එක කවර් කරගෙන තියාගෙන ඉන්න තොරසික් කේජ් එකේ වෝල් එකට තමයි අපි තොරසික් වෝල් කියලා කියන්නේ. ඒතකොට තොරසික් වෝල් එකට උඩින් තියෙන ටික ගත්තොත් පොඩ්ඩක් ස්කින් එක තියෙන උඩින්. අපි කොහොමද දන්නවනේ ස්කින් එකට ඇතුලෙන් තියෙන මොනවද සබ්කියුටේනියස් ටිෂුව එක. ඒ සබ්කියුටේනියස් ටිෂුව එකට ඇතුලෙන් මොනවද තියෙන්නේ? පිරිමි අයගේ ගෑනු අයගේ බ්‍රෙස්ට් එක තියෙන්න පුළුවන්. මේක ෆීමේල්ස් ලගේ දැන් ප්‍රධාන වශයෙන් තියෙන්නේ බ්‍රෙස්ට් එක තියෙන්න පුළුවන්. ඒතකොට බ්‍රෙස්ට් ටිෂු වලටත් ඇතුලෙන් තියෙනවා මොනවද තොරැක්ස් එකේ ඇන්ටීරියර් වෝල් මසල්. එහෙම නැත්නම් තොරැක්ස් එකේ ඇන්ටීරියර් වෝල් මසල්. තොරැක්ස් එකේ පිටිපස්සේ ගත්තොත් තොරැක්ස් එකේ බැක් මසල්ස් ටික තියෙන්න පුළුවන්. එතකොට මේ මසල්ස් ටික තමයි තොරැක්ස් එකේ ඇන්ටීරියම අපිට ඒ කියන්නේ හම් වෙන මසල්ස් විදියට හම්බෙන්නේ. එතකොට මේ ඇන්ටීරියර් තොරැසික් මසල්ස් විදියට අපිට හම්බ වෙන අපි කතා කරනවා ප්‍රධාන මසල්ස් දෙකක්. එකක් තමයි පෙක්ටොරාලිස් මේජර් අනිත් එක තමයි පෙක්ටොරාලිස් මයිනර්. පෙක්ටොරාලිස් මේජර් මසල් එක තමයි ඉස්සරහින්ම තියෙන මසල් එක. මේ මසල් එක පෙක්ටොරාලිස් ෆැෂියා එකෙන් කවර්ඩ් වෙලා තියෙන්නේ ඩීප් ෆැෂියා එකකින්. මේකට ඇතුලෙන් තියෙනවා පෙක්ටොරාලිස් මයිනර් මසල් එක. මේ පෙක්ටොරාලිස් මයිනර් මසල් එක සහ පෙක්ටොරාලිස් මේජර් මසල් එක අතර ඒ කියන්නේ පෙක්ටොරාලිස් මයිනර් මසල් එක කවර් කරගෙන ක්ලැවිකල් එකේ ඉඳන් පල්ලෙහාට යනවා ෆැෂියා එකක්. අපි මේ ෆැෂියා එකට කියනවා ක්ලැවිපෙක්ටෝරල් ෆැෂියා කියලා කියනවා. මේ ක්ලැවිපෙක්ටෝරල් ෆැෂියා එක ඒකේ ඕපනින් සිදුරක් තියෙනවා. ඒකෙන් මම කිව්වා ස්ට්‍රක්චර්ස් හතරක් යනවා. කෝල් කියලා තමයි මතක තියාගන්න කිව්වේ CAL. L C කියලා කියන්නේ cephalic vein, A කියලා කියන්නේ acromiothoracic artery, L කියලා කියන්නේ lymphatic and lateral thoracic nerve. sorry lateral pectoral nerve. ඒ ටික තමයි මේ aperture එකෙන් යන්නේ. එතකොට ඒක කවර් කරගෙන තියෙනවා ඒ ක්ලැවිපෙක්ටෝරල් ෆැෂියා එක පෙක්ටොරාලිස් මයිනර් මසල් එකත් කවර් කරගෙන පල්ලෙහාට ගිහින් තියෙනවා. ඊටත් ඇතුලෙන් හා ලැටරලි තව තොරසික් මසල් එකක් තියෙනවා. ඒ තමයි සෙරාටස් ඇන්ටීරියර් මසල් එක. සෙරාටස් ඇන්ටීරියර් මසල් එක මේත් එක්කම තමයි ලැටරලි තමයි තියෙන්නේ. එතකොට සෙරාටස් ඇන්ටීරියර් මසල් එක මේ විදිහට බලා ගන්න පුළුවන්. බැක් එකේ ගත්තාම බැක් එකේ තොරැක්ස් එක කවර් කරගෙන තියෙන්නේ මොකක්ද? ප්‍රධාන වශයෙන් මේ තියෙන සෙරාටස් ඇන්ටීරියර් මසල් එක පෙන්වලා තියෙන්නේ. බැක් එකේ ගත්තාම බැක් මසල්ස් තමයි කවර්ඩ් කරගෙන තියෙන්නේ. ඒතකොට බැක් මසල්ස් ගත්තාම ගොඩාක් බැක් මසල්ස් තියෙනවා. අපි ඒක ගැන විශේෂයෙන් කතා කරන්න යන්නේ නැහැ. බැක් මසල්ස් ටික කවර් කරගෙන තියෙනවා. ඒතකොට මේ බැක් මසල්ස් ටික කවර් කරගෙන මීට උඩින් තියෙනවා අපි දන්න මසල්ස් දෙකක්. එකක් තමයි ට්‍රැපීසියස් මසල් එක. අනිත් එක තමයි ලැටිසිමස් ඩෝසයි මසල් එක. එතකොට ට්‍රැපීසියස් ලැටිසිමස් ඩෝසයි රොම්බොයිඩ් මේජර් මයිනර් කියන මසල්ස් ටික අපලිම් මසල්ස්. ඒවයින් එනවාට තොරැක්ස් එකේ බැක් එක කවර් කරනවා. ඊට ඇතුලෙන් තියෙනවා අපි කියනවා ඒකට vertebral muscles කියලා කියනවා. ඒ මසල්ස් වලින් තොරැක්ස් එකේ posteriorly කවර් කරගෙන තියාගෙන ඉන්නවා. ඊට අමතරව ගත්තාම posterolaterally එයා කවර්ඩ් වෙලා තියෙනවා abdominal muscle වලින් external oblique වගේ anterior abdominal wall muscles වලින් මේ තොරැක්ස් එක කවර්ඩ් වෙලා තියෙනවා. එතකොට ඊට ඇතුලෙන් තියෙනවා මොනවද? rib cage එක තියෙනවා. ඒ rib cage එකෙන් හැදිච්ච මේ thoracic cage එක ගත්තාම thoracic cage එක bony rib cage එකෙන් සමන්විතයි. එතකොට එයා ගත්තාම ප්‍රධාන කොටස් දෙකක් අපිට අඳුන ගන්න පුළුවන්. ඒක තමයි thorax එකට එන්ටර් වෙන කොටස සහ thorax එකෙන් එළියට යන කොටස විදියට ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒකේ ප්‍රධාන කොටස් දෙක මම වෙන රූපයකින් පෙන්නනවා. bony cage එක ගත්තොත් අපි ඒකට කියනවා thoracic inlet කියලා කියනවා. මොකද්ද? thoracic inlet කියලා කියන. එහෙම නැත්නම් superior thoracic aperture කියලා කියන. මේකේ මාජින් එක දැනගන්න ඕනේ. කොහොමද?
මුලින්ම ඉස්සරහා තොරැක්ස් එකේ මොකද්ද තියෙන බෝන් එක? මේ පෙන්නලා තියෙන්නේ මැනුබ්‍රියම් ස්ටර්නම් එක. එතකොට මැනුබ්‍රියම් ස්ටර්නම් එකේ ජුගුලර් නොච් එකත් එක්ක තියෙන මැනුබ්‍රියම් එකේ සුපීරියර් බෝඩ් එක තමයි ඉස්සරහින්ම උඩින්ම තියෙන්නේ. දෙපැත්තෙන් එයාට ඉන්නේ කවුද? උඩින්ම සම්බන්ධ වෙන්නේ ෆස්ට් රිබ් එක. එතකොට ෆස්ට් රිබ් එකේ ඉනර් බෝඩ් එක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඊට අමතරව ෆස්ට් රිබ් එකකින් සම්බන්ධ වෙන කාත් එක්කද thoracic vertebra එකත් එක්ක. එතකොට thoracic vertebra එකේ body එකේ anterior part of the body කියන කොටස තමයි මේ superior thoracic aperture එක හදන්න දායක වෙන්නේ. ඒතර මාර්ජින් එක ආපහු කිව්වොත් manubrium එකේ superior body එක jugular notch එකත් include ඊට පස්සේ first rib එකේ inner body එක සහ first thoracic vertebra එකේ anterior part එක. first thoracic vertebra එකේ body එකේ anterior part එක. ඒතර ওই විදිහට තමයි superior thoracic aperture එක තියෙන්නේ. ඊට පස්සේ මේකේ යතුල් යට තියෙන inferior aperture එක. එහෙම නැත්නම් outlet එක. inferior aperture එක හදන්නේ කවුද? එහෙනම් යටම තියෙන bony margin එක. එතකොට යටම තියෙන rib එක මොකද්ද? 12th rib එක. එතකොට 12th rib එක සම්බන්ධ වෙන කාත් එක්ක 12th vertebra එක. එතනින් පටන් අරගෙන එමු. එතකොට 12th vertebra එකේ body එකේ anterior part එකෙන් පටන් ගන්න මේක එනවා 12th rib එකේ ඉස්සරහට එනවා. 12th rib කෙලින්ම sternum එකත් එක්ක සම්බන්ධ වෙලා නැති හින්දා එයා මොකද වෙන්නේ? එයා 12th rib එකේ කොටසකින් ඉවර වෙනවා. ඊට පස්සේ ආපහු පටන් ගන්න මොකෙන්ද? අර coastal margin කියන කොටසෙන් තමයි පටන් ගන්න. coastal margin කියලා කියන්නේ මොකද්ද? 7th vertebra එකේ coastal cartilage එකට තමයි 8, 9, 10th කියන ribs ටික attach වෙන්නේ. ඒ 8, 9, 10th ribs ටික එකට එකතු වෙලා attach වෙන ඒ board එකට අපි කියනවා මොකක් කියලාද? coastal margin කියලා. එතකොට මෙන්න මේ ඇඳලා තියෙන්නේ coastal margin එක. එතකොට inferior thoracic aperture එක 12th rib එකේ lower board එකේ දිගේ ඇවිල්ලා මොකද වෙන්නේ? එයා 11th rib එකේ කොටසකුත් එක්ක ගිහිලා ඊට පස්සේ එයා 10th rib එකේ lower board එක දිගේ coastal margin එකට යනවා. coastal margin එක ඊට පස්සේ coastal margin එක දිගේ ගිහිලා ඊට පස්සේ මොකක්ද වෙන්නේ? එයා sternum එකට සම්බන්ධ වෙනවා. sternum එකේ යටම කොටස වෙන්නේ xiphoid process එක. එතකොට එයා xiphoid process එක කරා ඊළඟ එහා පැත්තේ coastal margin එකට ගිහිලා මේ curvature එක එහෙම නැත්නම් රවුම aperture එක complete කරනවා. superior thoracic aperture එක කෙලින්ම සම්පූර්ණයෙන් තියෙන බෝනි රවුමක්. first rib එකේ inner board එකයි manubrium එකේ superior board එකයි interjugular notch එකත් එක්ක thoracic vertebra එකේ anterior border of the body. thoracic vertebra එකේ body of anterior part of the body of thoracic vertebrae. යටින් ගත්තාම inferior thoracic aperture එක 12th vertebra එකේ ඒ body එක anterior part එක 12th rib එකේ inner එහෙම නැත්නම් අපි කියන inferior border එක සහ 11th rib එකේ කොටසක් තියෙනවා. ඊට පස්සේ 10th rib එකේ ඉඳන් coastal margin එක පටන් ගන්න. එතකොට 10th rib එකේ lower border එකේ ඉඳන් coastal margin එක සහ ඊට පස්සේ sternum එකේ lower part එක ඒ කියන්නේ xiphoid process එක අයිති වෙනවා. එතකොට මේ inferior aperture එක ගත්තාම inferior aperture එක කෙලින්ම open වෙන්නේ නැහැ. opening එකක් නැහැ. හැබැයි superior thoracic aperture එක ගත්තාම මෙහෙම සිදුරක් තියෙනවා. ওই සිදුර හරහා තමයි ඔළුවේ ඉඳන් thorax එකට යන ඒවා සහ thorax එකේ ඉඳන් ඔළුවට යන structures ටික ගමන් කරන්නේ මේ superior thoracic aperture එක හරහා. හැබැයි inferior thoracic aperture එක ගත්තොත් ඒක ඔහොමම නැහැ. ඒක මොකද්ද වෙලා තියෙන්නේ? ඔය aperture එක covered කරගෙන තියෙන muscle එකකින්. මේ muscle එකට අපි කියන මොකක් කියලාද? diaphragm කියලා කියනවා. මොකක් කියලාද කියන්නේ? diaphragm එක කියලා කියන්නේ. ඒතකොට diaphragm එක මගින් තමයි inferior thoracic aperture එක margin එක කරගෙන තියාගෙන ඉන්නේ. ඒක මගින් thorax එක සහ peritoneum එක එහෙම නැත්නම් අපි කියනවා abdomen එක වෙන් කරලා තියාගෙන ඉන්නවා. මේ diaphragm එක ගැන අපි වෙනම ඉගෙන ගන්න ඕනේ. diaphragm එක කොහොමද හැදිලා තියෙන්නේ? diaphragm එකේ මොනවද තියෙන්නේ? කොහොමද structures දෙන්නේ? ඒව ගැන වෙනම ඉගෙන ගන්න ඕනේ. දැන්ට නිකන් මතක තියාගන්න diaphragm එකෙන් තමයි inferior thoracic aperture එක covered කරගෙන තියාගෙන ඉන්නේ. එහෙනම් diaphragm එකෙන් නම් inferior thoracic aperture එක cover කරගෙන තියාගෙන ඉන්නේ. diaphragm එකේ margin වෙන්න ඕනේ inferior thoracic aperture එක. එහෙනම් අලුතෙන් ආපහු වෙනම කටපාඩම් කරන්න දෙයක් නැහැ diaphragm එකේ inferior diaphragm එකේ attachment මොනවද කියලා. diaphragm එකේ attachment මොනවද? අර කලින් කතා කරපු ටිකම තමයි. කලින් කතා කරපු thorax එකේ inferior aperture එකම තමයි. එතකොට ඒ ටික අපි දන්නවා. inferior aperture එක හදන්නේ
T12 vertebra ඊට පස්සේ 12th rib 11th rib එකේ part එකක් 10th rib එකේ ඉඳන් costal margin එක ඉඳන් කොහෙටද attach වෙන්නේ xiphoid process එකට. එතකොට එතනට වෙනකන් තමයි diaphragm එකේ attachment එක තියෙන්නේ. ඊට අමතරව තව චූටි චූටි attachment වැඩිපුර එකතු වෙනවා. ඒත් අර basically ගත්තාම මේ diaphragm එකේ attachment එක ඔය වගේ තමයි. හරිද? superior thoracic cabbage එක එහෙම මුකුත් නැහැ. කෙලින්ම head එකටයි neck එකටයි opening වෙනවා. ඒ හරහා thorax එකේ structures සහ head and neck එකේ structures ඒ අතර වුමාරු වෙන්න පුළුවන්. හරිනේ. හරි. එතකොට දැන් කතා කරන්න යන්නේ ribs cage එක තියෙනවා. rib cage නිකම්ම තිබ්බහම ribs අතර spaces ටිකක් තියෙනවා. rib cage එක නිකම්ම තියෙද්දි මොකද්ද වෙන්නේ? rib අතර space ටිකක් තියෙනවා. මේ rib අතර space ටික මොකක්ද කරන්න ඕනේ? cover වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේක හිස්. එහෙම නැත්නම් cage එක මේක නිකන් wall එකක් වෙන්නේ නැහැ. නිකන් තාප්පයක් හොඳට covering එකක් වෙන්නේ නැහැ. මේක නිකන් කූඩුවක් විතරයි තියෙන්නේ. සැකිලි කූඩුවක් වගේ තමයි තියෙන්නේ. එහෙනම් මේක මොනවා හරි කරලා මොනවා හරි දාලා අර සව් කොළ හරි වෙසක් කූඩුවක් හදනවා වගේ තමයි. සව් කොළ අලවනවා වගේ මේ ටික මොකක් හරි පුරවන්න ඕනේ. වෝල් එකකින් වෝල් එකක් කම්ප්ලීට් කරන්න ඕනේ. ඒතර මේවා සඳහා තමයි වැදගත් වෙන්නේ මසල්ස්. ඒතර ඒවා thoracic wall එකේ මසල් නැත්නම් මේ muscle of thoracic walls කියලා කියනවා. එතකොට මේ rib අතර තියෙන space එකට මොනවා කියලාද කිව්වේ? intercostal space කියලා තමයි කිව්වේ. මොනවාද rib අතර තියෙන space එක intercostal space. coastal කියන්නේ rib නේ. එතකොට rib අතර space එකට කියන්න පුළුවන් intercostal space කියලා කියන්න පුළුවන්. එතකොට අපිට මේ muscle වලට නමක් දෙන්න පුළුවන් නේද? මොකද්ද දෙන්න පුළුවන් නම? intercostal muscles කියලා නමක් දෙන්න පුළුවන්. මොනවාද muscles? intercostal muscles කියලා කියන්න පුළුවන්. මේ intercostal muscles ගත්තාම intercostal muscles වලින් rib අතර තියෙන intercostal space ටික cover කරගෙන තියාගෙන ඉන්න. intercostal space ටික cover කරගෙන තියාගෙන ඉන්නවා. එතකොට අපි කතා කරන්න යන්නේ මේ intercostal spaces ගැන. intercostal spaces ගැන තමයි කතා කරන්නේ. intercostal spaces හැදලා තියෙන ribs අතර දෙකක් අතර තියෙන space එක. එතකොට upper rib එකේ inferior border එකයි lower rib එකේ superior border එකයි අතර තියෙන කොටසට තමයි අපි කියන්නේ intercostal space කියලා කියන්නේ. එතකොට මේ ටික තමයි පිරවෙන්න ඕනේ intercostal muscles වලින්. එතකොට මේක මෙහෙම ඉඳන් පිටින් පස්සට යනකවන තියෙනවා. පිටිපස්සෙන් බැලුවම පේන විදිහටයි මේ පෙන්නලා තියෙන්නේ. හරි මේක දිගටම මෙතනක් තියෙනවා. මේ විදිහට දිගටම යනවා. එතකොට intercostal space ටික ওই විදිහට තියෙනවා. මේ intercostal space ටික cover කරගන්න intercostal muscles තියෙනවා. ಜಾති 3ක්. හරි. ಜಾති 3ක් තියෙනවා. මොනවද තියෙන ಜಾති 3? එළියෙම තියෙන මසල් එකට කියනවා මසල් එකට නැත්නම් මසල් ලේයර් එකට අපි කියන මොකක් කියලාද? එළියෙම තියෙන. එහෙම නැත්නම් එළියෙන් තියෙන කියන අදහසේ external. එතකොට මේ මසල් එකට අපි කියන්න පුළුවන් external intercostal muscles කියලා කියන්න පුළුවන්. මොනවද ඒවට කියන්නේ? external intercostal muscles කියලා කියන්න පුළුවන්. ඒ වගේමයි ඇතුළෙන් තියෙන එකට එහෙනම් මොකක්ද කියන්න පුළුවන්? internal intercostal muscles කියලා කියන්න පුළුවන්. මේ දෙක තමයි හරියට attach වෙන්නේ මේ intercostal space එකට. මීට අමතරව intercostal space එකේ තියෙන තව මසල් එකක් අපි ඒකට කියනවා ඇතුළෙන්ම තියෙන intercostal muscle එක innermost intercostal muscles කියලා කියනවා. එතකොට muscles layers තුනයි ප්‍රධාන මේ තියෙන්නේ external intercostal ඇතුළෙන් තියෙනවා ඊට internal intercostal ඊටත් ඇතුළෙන් වඩාත්ම ඇතුළෙන් කියන අදහසින් innermost intercostal කියන muscles ටික තියෙනවා. එතකොට මේ muscle වල muscle එක ගත්තාම muscle එකේ attachment එක නිකන් ඔයාලට තේරෙන්න ඕනේ. superior rib එකේ lower border එකයි පල්ලෙහෙන් තියෙන lower rib එකේ superior border එකයි තමයි මෙයාගේ muscle attachment site එක වෙන්නේ. ඒක හරි සරලයි. ඒතකොට ඒව අනුව ගත්තාම මේ intercostal space ටික covered වෙනවා. අපි බලමු මේ muscle වල එක එක ඒවල origin insertion සහ muscle fiber direction එක වැදගත් වෙනවා.
මේ මසල් ෆයිබර් ඩිරෙක්ෂන් එක වැදගත් වෙනවා අපිට ඉස්සරහට ඔයාලට කතා කරනවා ඉස්සරහට කැම්පස් එකේදී ඔයාලා කතා කරයි ඇබ්ඩොමන් කියලා නැත්නම් බඩ ගැන කතා කරද්දී. ඒක තියෙනවා මේ වගේම තොරසික් වෝල් එක වගේ බඩ කවර් කරගෙන තියෙන මසල් එකට අපි කියනවා ඇබ්ඩොමිනල් වෝල් කියලා කියනවා. එහෙම නැත්නම් ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් කියලා කියනවා. මේ ඇන්ටීරියර් ඇබ්ඩොමිනල් වෝල් එකේ මසල්ස් උත් මේ වගේම තමයි නම් කරන්නේ. එක්ස්ටර්නල් ඔබ්ලික් ඉන්ටර්නල් ඔබ්ලික් ට්‍රාන්ස්වර්ස් ඇබ්ඩොමිනලිස් කියලා තමයි මසල්ස් ටික තියෙන්නේ. ඒතකොට ඒවා එහෙම නම් කරලා තියෙන්නේ මේ වගේම තමයි අර එළියේ ඉඳන් ඇතුළට සහ මසල් ෆයිබර් ඩිරෙක්ෂන් එක මත. මසල් ෆයිබර් ඩිරෙක්ෂන් එක වැදගත්. ඒ මසල් ෆයිබර් ඩිරෙක්ෂන් එක වැදගත් මූවමන්ට් එක සඳහා. එතකොට ඔය රිබ් එකේ සිදුවෙන මූවමන්ට් එක තීරණය වෙන්නේ මේ මසල් ෆයිබර් ඩිරෙක්ෂන් එක මත. හරි. අපි පළවෙනියට බලමු එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල්. බැලුව ගමන් පේනවා එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් තමයි ඉස්සරහට පේන්නේ. ඉස්සරහින්ම අපිට පේන්නේ thoracic wall එකේ මසල් විදිහට පේන්නේ එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල්. එතකොට එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් වල ෆයිබර් ඩිරෙක්ෂන් එක මෙන්න මේ ඩිරෙක්ෂන් එකට තමයි තියෙන්නේ. එතකොට මේක කොයි විදිහට අඳුන්වන්න පුළුවන්ද? මේ ඊතලේ ඩිරෙක්ෂන් එක කියන්න කිව්වොත් ඔයාලා මොකද්ද කියන්නේ? මේ ඩිරෙක්ෂන් එක ගත්තොත් ඔයාලට තේරෙනවා මේක පල්ලෙහාට තමයි තියෙන්නේ. එතකොට මට විභේදනය කරන්න පුළුවන් මේක මේ පැත්තට සහ මේ පැත්තට. එතකොට මම ඒක ඒ විදිහට විභේදනය කරාම මට එනවා කොටස් දෙකක්. එතකොට මොනවාද? පල්ලෙහාට සහ මැදට. එතකොට මට මේ ෆයිබර් ඩිරෙක්ෂන් එක කියන්න පුළුවන් external intercostal muscle external intercostal muscle external intercostal muscle වල fiber direction එක වෙන්නේ medially and downward කියන එක කියන්න පුළුවන්. මොකද්ද? external intercostal muscle එකේ muscle fiber direction එක වෙන්නේ medially and downward කියලා කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ribs attachment එකත් එක්ක ගත්තාම පිටිපස්සේ ඉඳන් ඉස්සරහට එන්නේ එහෙන muscle fiber direction එක already අපි දන්නවා forward direction එකට තියෙන. එහෙම නැත්නම් forward කොටසක් තියෙනවා. ඒ කියන්නේ ඒක මෙහෙම ඔයාලට තර්ක කරලා ගන්නත් පුළුවන්. උඩ rib එකට සාපේක්ෂව යට rib එක ටිකක් anteriorly තමයි තියෙන්නේ. එහෙම නැත්නම් මේක පැත්තකින් බැලුවොත් මෙන්න මේ වගේ තමයි පේන්න තියෙන්නේ. මේ වගේ තමයි පේන්න තියෙන්නේ. එතකොට මේ හරියට සාපේක්ෂව මේ හරිය ගත්තොත් anterior තමයි තියෙන්නේ. එතකොට එහෙම ගත්තාම intercostal muscles වල attachment එකත් එක්ක ගත්තාම මේවා attachment එකත් එක්ක muscle fiber direction එක වෙන්නේ forward direction එකකුත් තියෙනවා. එතකොට muscle fiber direction එක මොකද්ද දැන්? muscle fiber direction එක තුන් විදියකට තමයි තියෙන්නේ. ඉස්සරහට මැද්දට සහ පල්ලෙහාට කියන විදියට තමයි තියෙන්නේ. නැත්තම් medially downward and forward විදියට තමයි muscle fiber direction එක ඉස්සරහින් බැලුවාම අපිට පේන්නේ. අපි මේ ඉස්සරහින් බැලුවාම පේන විදිය තමයි කියන්නේ. හරි. ඉස්සරහින් බැලුවාම පේන විදිය තමයි මේ කියන්නේ. එතකොට මේ විදියට තමයි external oblique muscle එක තියෙන්නේ. external oblique muscle එක external intercostal muscle එකේ origin insertion එක ගත්තොත් මෙයා origin එකත් එක්ක ඔයාලට හිතාගත හැකි action එක. origin එක ගත්තොත් origin එක තියෙන්නේ කොහේ ඉඳන් කොහාටද? මෙයා origin වෙන්නේ lower board of the above rib. lower board of above rib. ඒ කියන්නේ මෙන්න මේකෙන් තමයි පටන් ගන්න. හරිද? මේක මම උඩම intercostal space එක ගත්තොත් lower board of upper rib එකෙන් තමයි පටන් ගන්න. එහෙම පටන් ගන්න muscle එක මේ medially forward and downward direction එකට muscle fibers වෙනවා. ඊට පස්සේ ආ ගිහින් attach වෙන්නේ කොහාටද? attach වෙන්නේ කොහාටද? මම කිව්වා මේ rib එකේ ගත්තාම rib එකේ superior board එක ටිකක් මහතයි. rib එකේ superior board එක ටිකක් මහතයි. මහත හින්දා මොකද්ද වෙන්නේ? හරියට ගත්තොත් මම වෙන තැනක ඇඳලා බලමු අපි. rib එකේ superior board එක ගත්තොත් ටිකක් මහතයි. හරිද? ඕනෑම rib එකක superior board එක ගත්තොත් ටිකක් මහතයි. ඒ හින්දා මේක නිකන්
හැදිලා තියෙනවා පොඩි ඝනකමක් තියෙනවා රිබ් එකේ උඩින් බැලුවාම. රිබ් එකට පොඩි ඝනකමක් තියෙනවා. එතකොට මේ ඝනකම මගින් අපිට මොකද්ද කරන්න පුළුවන්? මෙයාගේ තියෙනවා තාප් එක, ඒ කියන්නේ ධාරවල් දෙකක් තියෙනවා. ධාරයක් හැදෙනවා ඝනකමක් තිබ්බොත්. ඝනකමක් තිබ්බේ නැත්නම් තමයි තනි ධාරයක් විදියට තියෙන්නේ. ඝනකමක් පොඩ්ඩක් හරි තියෙනවනේ මොකක්ද වෙන්නේ? යාගේ හැදෙනවා ලිප් එකක්. එහෙම නැත්නම් ධාරයක් හැදෙන්න පුළුවන්. එතකොට මේ ධාර දෙක අපිට නම් කරන්න පුළුවන් කොහොමද? ඇතුලෙන් තියෙන ධාරය සහ එළියෙන් තියෙන ධාරය. එතකොට ඇතුලෙන් තියෙන ධාරයට කියනවා ඉනර් ලිප් කියලා. එළියෙන් තියෙන ධාරයට කියනවා අවුටර් ලිප් කියලා කියනවා. දැන් මසල් එක මොකද්ද? එක්ස්ටර්නල් ඔබ්ලික්. එක්ස්ටර්නල් ඔබ්ලික් තියෙන්නේ කොහෙද? most outer මේ මසල් එක තමයි intercostal space එකේ තියෙන මසල් එක තමයි external intercostal කියලා කියන්නේ. sorry external oblique කියලා මට වැරදිලා කියනවා. external oblique නේ external intercostal ඈ. හරි external oblique කියලා මසල් එකක් තියෙනවා. ඒක abdomen එකේ තියෙනවා. මට මේ දෙක පොඩ්ඩක් අර දෙකම එක වගේ හින්දා පොඩ්ඩක් මේ වෙනවා. හැබැයි ඔයාලා ඔළුවේ තියාගන්න අපි කතා කරන්නේ thorax එක ගැන. ඒතකොට ribs අතර spaces වල තියෙන muscles ගැන තමයි කතා කරන්නේ. ඒතකොට rib අතර space එක intercostal space. intercostal space එකේ තියෙන muscle intercostal muscles. එතකොට මේ කතා කරන්නේ outerම එළියෙම තියෙන intercostal muscle එක වෙන external intercostal muscle එක. muscle එකේ origin එක වෙන්නේ lower board of the superior rib and insertion එක වෙන්නේ කොහෙද? දැන් ඉන්සර්ෂන් එක වෙන්න ඕනේ යට රිබ් එකේ superior board එක. superior board එකේ ධාරවල් දෙකක් තියෙනවා. එතකොට මේ ධාරවල් දෙකෙන් මොන ධාරයටද attach වෙන්නේ? ධාරවල් දෙකෙන් මොන ධාරයටද attach වෙන්නේ? එතකොට මොන ධාරයටද attach වෙන්නේ කියන එක තීරණය කර ගන්න පුළුවන්. එළියෙම තියෙන මසල් එක attach වෙන්න ඕනේ එළියෙම තියෙන board එකට. එහෙනම් insertion එක වෙන්නේ superior outer lip of the superior board of the below rib. එහෙම නැත්නම් intercostal space එකේ තියෙන external intercostal muscle එකේ origin එක වෙන්නේ inferior board of the above rib. එහෙම නැත්නම් උඩ rib එකේ inferior board එක. හරි ඔය විදිහට තමයි තියෙන්නේ. එතකොට external intercostal muscle එකේ origin insertion එක වෙන්නේ lower board of the above rib සහ insertion එක වෙන්නේ outer lip of the rib below කියන එක. එහෙම නැත්නම් අදාළ rib එක තමන්ගේ rib එකේ superior board එකට attach වෙන insert වෙන්නේ insert වෙන external intercostal muscle එක පටන් ගන්න තමන්ට උඩ rib එකේ inferior board එකේ. ඒතකොට ඒක ගැන තමයි අපි මේ කතා කර කර හිටියේ. මම ඒක තව රූපයක් පෙන්නන්නම්. හරි.
හරි එතකොට ඒ විදිහට තමයි attach වෙන්නේ. එතකොට මෙයාගේ origin insertion එක ගත්තාම මම කිව්වා muscle එකේ action එක ගන්න කොහොමද? insertion එකේ ඉඳන් origin එක පැත්තට ලණුවක් දාලා අදිනවා. එතකොට මෙයාගේ ලණුවක් දාලා ඇද්දොත් මෙයාගේ direction එකත් එක්ක මෙයාගේ action එක තියෙන්න ඕනේ මේ වගේ direction එකකට. හේතුව එයාගේ muscle fiber direction එක මේ direction එක. එතකොට මෙයාගේ action එක තියෙන්නේ මෙයාගේ action එක මට මේ vectors වලින් කියන්න මොන වගේද තියෙන්නේ කියලා? external oblique external intercostal muscle එකේ action එක තියෙන්නේ මොන direction එකටද? external intercostal muscle එකේ action එක තියෙන්නේ මොන direction එකටද? මට කියන්න බල. upward lateral and backward අන්න ඒක තමයි හරිම උත්තරය. upward lateral and backward අර කිව්ව muscle fiber direction වල opposite විදියට තමයි මෙයාගේ action එක සිද්ධ වෙන්න ඕනේ. එතකොට ඒ විදියට ගත්තාම මෙයාට මේක වැදගත් වෙනවා. මේකෙන් පුළුවන් පල්ලෙහා රිබ් එක උස්සන්න පුළුවන්. මෙයාට පුළුවන් ප්‍රධානම ෆන්ක්ෂන් එක තමයි මෙයාට පුළුවන් පල්ලෙහා රිබ් එක උස්සන්න. ඒතර පල්ලෙහා රිබ් එක උස්සනවා කියන එක මූවමන්ට් එකක්. හරිද? මේ මූවමන්ට් එක වැදගත් වෙනවා රෙස්පිරේටිව් මූවමන්ට්ස් වලට. මම ඒක මේ ටික ඉවර වෙලා රෙස්පිරේටිව් කියන පටන් ගන්න කලින් මේ ජොයින්ට්ස් ටිකත් එහෙම කරලා ඉවරලා පොඩ්ඩක් ඩිස්කස් කරමු. මම පෙන්නන්න මේ වගේ විදියට. එතකොට මෙයාට පුළුවන් මෙන්න මේ වගේ ඇක්ෂන් එකක් තමයි කරන්නේ. රිබ් එකක් තියෙනවා. යට රිබ් එක ওই විදියට තියෙනවා. එතකොට මෙයා මොකද කරන්නේ? සාමාන්‍ය රිබ් එකක් ගත්තාම මම මෙන්න මේ වගේ ඇන්ගල් එකකට තමයි ඇටච් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ පැත්තෙන් ගත්තොත් රිබ් එක තියෙන්නේ මේ වගේ ඩිරෙක්ෂන් එකට. මේ තියෙන posteriorly anteriorly රිබ් එක ඇටච් වෙද්දි මෙයා පොඩ්ඩක් දෙපැත්තෙන් පල්ලෙහාට වෙලා තියෙන්නේ. ඒ කියන්නේ C අකුර නිකන් පාත් වෙලා තියෙන්නේ මැද හරියේ. ඒ හින්දා උඩට ඇදෙද්දි මෙයාට පුළුවන් පල්ලෙහා රිබ් එක උස්සන්න පුළුවන්. පල්ලෙහා රිබ් එක උඩට උස්සන්න පුළුවන්. අන්න ඒක වැදගත් වෙනවා රෙස්පිරේටිව් මූවමන්ට් සඳහා. මේකට අපි කියනවා මොකක් කියලාද? මේක මම රූපයකිනුත් පෙන්නන්නම්. රූපයක් පෙන්වන්න මේක හොඳ රූපයක් මට මතක විදියට චෞරාකේ තිබ්බා වගේ. මේ මූවමන්ට් එකට අපිට නමක් දෙන්න පුළුවන්. මේ වගේ මේ උස්සන්න පුළුවන් මූවමන්ට් එක. එතකොට ඒ මූවමන්ට් එක අපි කියනවා බකට් හැන්ඩල් මූවමන්ට් කියලා කියනවා. මොකද්ද? බකට් හැන්ඩල් මූවමන්ට්. හරි. නිකන් හරියට ගත්තොත් පොඩ්ඩක් මේ වගේ. බාල්දි දැකලා තියෙනවනේ. ලිඳෙන් වතුර ගන්න බාල්දි. ඒ බාල්දිය වල තියෙනවා අර බාල්දිය සම්බන්ධ කරන මේ එකක්. එතකොට ඕක සාමාන්‍යයෙන් මේ වතුර ගන්න නැති වෙලාවට නිකන් තියෙන වෙලාවට ඕක ඔය වගේ තියෙන. එතකොට අර බාල්දියට සම්බන්ධ වෙලා තියෙන මේ කොක්ක වගේ තියෙන එක. හරි අල්ල ගන්න හැන්ඩල් එක. එතකොට අපි මොකද කරන්න පුළුවන් මේක ඊට පස්සේ පැත්තෙන් බැලුවාම අපිට මේ වගේනේ පේන්නේ. ඔය වගේ බාල්දිය තියෙනවා. මෙන්න මෙතනට නිකන් අර මෙන්න මේක තියෙනවා. එතකොට මේ හැන්ඩල් එක විතරක් අරගෙන අපිට පැත්තෙන් ගත්තොත් අපිට පුළුවන් මේක මේ වගේ මූවමන්ට් එකකට ගන්න. එතකොට ඔයාලට තේරෙනවා ඇති තොරැක්ස් එකෙත් කරන්නේ ඔය වගේම දෙයක්. වෙනස තියෙන්නේ මේ හැන්ඩල් එක රිබ් එකකට සමාන කරන එක තමයි. එතකොට ආරම්භක පොසිෂන් එකේ ඉඳන් මෙන්න මේ වගේ තැනක තිබ්බේ මේ වගේ විදියට තිබ්බේ ඒක මෙන්න මේ ඩිරෙක්ෂන් එකට ආවා. එතකොට මොකක්ද වෙන්නේ? මෙන්න මේ කොටස ඒරියා එක නැත්නම් වොලියුම් එක ඔකියුපයිඩ් කරගන්නවා අලුතෙන්. එතකොට මොකද වෙන්නේ? තොරැක්ස් එකේ වොලියුම් එක වැඩි වෙනවා. තොරැක්ස් එකේ වොලියුම් එක වැඩි වුණාම මොකද වෙන්නේ? අපි දන්නවා බොයිල්ගේ නියමයට අනුව තොරැක්ස් එක කියන්නේ නියත පරිමාවක් තියෙන ඒ කියන්නේ
යම්කිසි නියත ස්ට්‍රක්චර් එකක් වගේ තියෙන. එතකොට මෙයාගේ එකපාරට වොලියුම් එක වැඩි වෙනවා. වොලියුම් එක වැඩි වෙද්දී නියත වායු පරිමාණයක් කියලා හිතන්න. නියත වායු පරිමාණයක් තියෙන එකපාරට තොරැක්ස් එකේ වොලියුම් එක වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? පරිමාව වැඩි වෙන හින්දා ඊට අනුලෝම ප්‍රතිලෝම සමානුපාතික විදියට පීඩනය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. පීඩනය අඩු වුණාම මොකද වෙන්නේ? තොරැක්ස් එක ඇතුලේ තියෙන ස්ට්‍රක්චර්ස් වල පීඩනය අඩු වෙනවා. උදාහරණයක් විදියට ලං එක. දැන් මෙතන කතා කරන්නේ ලං එක ගැන. ලං එක ඇතුලේ පීඩනය අඩු වෙනවා. ලං එක ඇතුලේ පීඩනය වායුගෝලීය පීඩනයට වඩා අඩු වුණොත් මොකද වෙන්නේ? වායුගෝලීය පීඩනය හා ලං එක ඇතුලේ තියෙන පීඩනය අතර පීඩන අනුක්‍රමණයක් ඇති වෙනවා. දැන් පීඩන වෙනසක් ඇති වෙනවා. අන්නේ පීඩන වෙනස හරහා මොකද වෙන්නේ? මේ ටික මොකද වෙන්නේ? වායුගෝලයේ ඉඳන් වාතය ලංග්ස් වලට ඇතුල් වෙනවා. මේක ගැන අපි ඩිස්කස් කරමු. මේක ටිකක් ඉන්ටරෙස්ටිං කෑල්ලක්. මේ අපි නිකන් දැන් මෙතන මසල් මූවමන්ට් එක මොකටද වැදගත් වෙන්නේ වගේ කියන එකට තමයි මෙතන කතා කරේ. ඒකට තමයි කතා කරේ. ඒ අරුණාම මේ ඒ ටික ගැන ඩිස්කස් කරගෙන යන්න. හරිද? හරි. ඊට අමතරව තව මූවමන්ට් එකක් තියෙනවා. ඒක තමයි මේකට කියන්නේ පම්ප් හැන්ඩල් මූවමන්ට් කියලා. ඒකට කියන්නේ පම්ප් හැන්ඩල් මූවමන්ට් කියලා. මේකත් වැදගත් වෙනවා මේක සඳහා. මේ රෙස්පිරේටිව් මූවමන්ට් සඳහා මේ පම්ප් හැන්ඩල් මූවමන්ට් එක සිද්ධ වෙන්නේ රිබ් සහ ස්ටර්නම් එක මත. ඒ කියන්නේ ස්ටර්නම් එක ෆික්ස්ව තියාගෙන ඉන්නවනේ ෆස්ට් රිබ් එකේ ජොයින්ට් එකේ. ඉතුරු මසල්ස් ටික කන්ට්‍රැක්ට් වෙද්දි එක්ස්ටර්නල් ඔබ්ලික් එකේම කන්ට්‍රැක්ට් වෙද්දි මොකද වෙන්නේ? මෙයාව අප්වර්ඩ් ඩිරෙක්ෂන් එකකට යනවා. මොකද්ද මූවමන්ට් එක? අප්වර්ඩ්, ලැටරල් and බැක්වර්ඩ් තමයි තියෙන්නේ. එතකොට මෙයා ස්ටර්නම් එක තියෙන්නේ ඉස්සරහා මේ වගේ නිකන් තියනවා කියලා හිතන්න. මේ වගේ ස්ටර්නම් එක මෙහෙම තියෙන්නේ. හරිද? එතකොට මෙයාව මොකද කරන්නේ? මේ ඩිරෙක්ෂන් එකට උඩට අදින්න තමයි හදන්නේ. එතකොට ආරම්භක පිහිටීමේ ඉඳන් මෙයා එනවා ටිකක් ඉස්සරහට ගිහින් මෙන්න මේ වගේ තැනකට. හරි. ඒ විදියට ඉස්සුවාම මේ වගේ ඩිරෙක්ෂන් එකට එනවා. එතකොට මෙන්න මේ අතර කොටස මෙන්න මේ අතර වායු පරිමාව කොටස වැඩිපුර එකතු වෙච්ච කොටසක් නේ. මෙන්න මේ චූටි කොටස මේ වගේ රිප් ගොඩාක් එකතු වුනහම වොලියුම් කොටසක් එකතු වෙනවා. අන්න ඒ කොටසින් හින්දා තොරැක්ස් එකේ වොලියුම් එක වැඩි වෙන්න දායක වෙනවා. එතකොට එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකේ ෆන්ක්ෂන් එක වෙන්නේ මොකද්ද? රෙස්පිරේටිව් මූවමන්ට්ස් තමයි. හරි. රෙස්පිරේටිව් මූවමන්ට්ස් සඳහා දායක වෙනවා. එතකොට ඒ රෙස්පිරේටිව් මූවමන්ට්ස් කරද්දී අපි බලමු මොනවද දායක වෙන්නේ කියලා. එතකොට රෙස්පිරේටිව් මූවමන්ට්ස් සඳහා වැදගත් වෙන එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එක. ඒක ප්‍රධාන වශයෙන් ඉන්ස්පිරේෂන් එක තමයි වැදගත් වෙන්නේ. ඉන්ස්පිරේෂන් එකට තමයි වැදගත් වෙන්නේ. ඒ විදිහට ඉන්ස්පිරේෂන් එකට වැදගත් වෙනවා. හරි. එතකොට එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එක හරි. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? ඇතුලෙන් තියෙන මසල් එක ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එක. ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එක මීට එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකේ අනිත් පැත්ත කියලා තමයි අපි සාමාන්‍යයෙන් සලකන්නේ. සාමාන්‍යයෙන් සලකන්නේ අනිත් පැත්ත කියලා තමයි ගන්න. එතකොට එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකේ ඩිරෙක්ෂන් එක මසල් ෆයිබර් ඩිරෙක්ෂන් එක උනේ මොකද්ද? forward medially and downward. ඒකේ අනිත් පැත්ත කියන්නේ එහෙනම් external intercostal muscle එකේ අර හරියනම් action එක තියෙන පැත්ත. එහෙනම් මොනවද fiber direction එක වෙන්නේ external internal intercostal muscle එකේ direction එක වෙන්නේ backward laterally. හැබැයි attachment එක තියෙන්නේ පිටිපස්සේ නම් ඉස්සරහට ඉඳ downward direction එකට තමයි තියෙන්නේ. ඒ අරුණාම ඉතුරු
directions දෙක අනිත් පැත්ත මාරු වෙලා තියෙනවා. එතකොට internal intercostal muscle එකේ fiber direction එක වෙන්නේ downward, backward and lateral. හරි. ඒක මම පෙන්නන්න මෙතන. හරි. මේ තියෙන්නේ ඒක. නේ? මේ තියෙන්නේ මේ ඩිරෙක්ෂන් එකට තමයි තියෙන්නේ. එතකොට මෙයාගේ මේක මොකද්ද? වෙක්ටර් එක විභේදනය කරලා ගත්තාම මේ පැත්ත downward, මේ පැත්ත laterally. පල්ලෙහාටනේ තියෙන්නේ. downward, laterally සහ පිටිපස්සට තියෙන හින්දා backward තමයි තියෙන්නේ. එතකොට downward, backward and laterally direction එකට තමයි මෙයා attach වෙලා තියෙන්නේ. අරකෙම අනිත් පැත්ත කියලා තමයි අපි නිකන් සාමාන්‍යයෙන් සලකන්නේ. හරිද? එතකොට මේක අඳුනගන්නේ කොහොමද? ඒ කියන්නේ මේක මතක තියාගන්න විදියක් තියෙනවා. ඔයාලා මොකේද abdominal wall කරාම ඔයාලට තේරෙයි abdominal wall එකේ external oblique, internal oblique, transverse abdominalis කියලා muscle layers තුනක් තියෙනවා. ඒකෙත් fiber direction එක මේ වගේම තමයි තියෙන්නේ. එතකොට ඒක මතක තියාගන්න කට්ටිය එක එක විදි පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් පාවිච්චි කරන විදියක් තමයි ඔය external intercostal muscle එකේ muscle fiber direction එක හරියට දිග කලිසමක ඉස්සරහා සාක්කුව වලට අත දැම්මා වගේ කියලා තමයි කියන්නේ. එතකොට සාමාන්‍ය සාක්කුවකට අත ඉස්සර දිග කලිසමක් ඇඳලා සාක්කුවට අත දැම්මහම ඒ අත තියෙන්නේ පල්ලෙහාට. සාක්කුව තියෙන්නේ පල්ලෙහානේ. එතකොට සාක්කුව තියෙන පල්ලෙහා ඇතුල් direction එකට කියන්නේ medially and forward direction එකට තමයි තියෙන්නේ. එතකොට forward, medial and downward direction එකට තමයි external oblique muscle එකේ fiber direction එක තියෙන්නේ. මේ internal oblique internal intercostal muscle එක external intercostal එකේ ඒ විදිය internal intercostal muscle එකේ fiber direction එක කියන්නේ පිටිපස්සේ ඒ කියන්නේ කලිසමක සාක්කු පිටිපස්සේ තියෙනවා නම් ඒ direction එකට තමයි කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් නම් තියෙන්නේ downward and backward direction එකට තමයි සාක්කු තියෙන්නේ. lateral direction එකට නෑ. ඒත් එයාලා අදහස් කරේ පිටිපස්සේ සාක්කුවට අත දාගෙන අත දැම්මොත් ඒ අත තියෙන්නේ downward, backward and lateral direction එකට කියලා. ඒ විදිහට කට්ටිය මතක තියාගන්නවා. ඔයාලට ලේසි විදිහට මතක තියාගන්න. මේක අර ලොකු මේකක් නෑ. origin insertion එකත් එක්ක ලේසියෙන් ගන්න පුළුවන්. origin එක දන්නවා අපි external intercostal එකේ inferior board of the bow rib insertion එක origin එක වෙන්නේ inferior board of the bow rib, insertion එක වෙන්නේ outer lip of the superior board of the below rib. හරිද? ඒ විදිහට තමයි ගන්න. එතකොට downward, back, downward, forward and medially direction එකට සාක්කුව වලට අත දැම්මහම තියෙන ඉස්සරහින් සාක්කුව වලට අත දැම්මහම තියෙන විදිය තමයි පෙන්වන්නේ. internal intercostal එක fiber direction එක ගත්තම ඒක අනිත් පැත්ත වගේ තියෙන්නේ. එතකොට downward, backward and lateral direction එකට තමයි තියෙන්නේ. downward, backward and lateral direction එකට තියෙන්නේ. origin insertion එක ගත්තොත් අර වගේම තමයි මෙයා පටන් ගන්නෙ lower border of the upper rib එකෙන් තමයි පටන් ගන්න. හැබැයි lower border of the upper rib එකෙන් පටන් ගත්ත external intercostal muscle එක. එහෙනම් ටිකක් එයාට ඇතුලෙන් පටන් ගන්න හින්දා මෙයා ඇත්තටම පටන් ගන්නෙ කොහෙන්ද? අර coastal groove එකේ flow එකේ. මේ බලන්න මේ තියෙන coastal groove එක. coastal groove එකේ එතකොට මේ තියෙන්නේ අර පල්ලෙහා ධාරය වගේ එක. පල්ලෙහා ධාරය වගේ එක. එතකොට අන්න ඒකෙන් තමයි පටන් ගන්නෙ internal intercostal muscle එක. එතකොට origin එක වෙන්නේ flow of the coastal groove of upper rib. flow of the coastal groove of the upper rib. coastal groove එකේ flow එකෙන් තමයි පටන් ගන්නෙ internal intercostal muscle එක. insertion එක ලේසි. outer lip එකට attach වුණානේ external intercostal එක. එහෙනම් මෙයා attach වෙන්නේ කොහෙටද? internal lip of the upper board of the rib below. එහෙම නැත්නම් පල්ලෙහා rib එකේ superior board එකේ inner lip එකට තමයි attach වෙන්නේ internal intercostal muscle එක. internal intercostal muscle එකේ fiber direction එක අනුව action එක ගත්තොත් මේ action එක කරන්නේ මොකද්ද?
upward forward and medial. upward forward and medial. හරියට මේ direction එකනේ තියෙන්නේ නේ. මේ වගේ direction එකකට තමයි තියෙන්නේ. ඒතකොට අර external intercostal muscle එකෙන් කරපු එකේ අනිත් පැත්ත වගේ function එකක් තමයි කරන්නේ. ඒතකොට external intercostal muscle එකෙන් කරන්නේ මේ මොකද්ද කරන්නේ ඉන්ස්පිරේෂන් එක මේකේ ෆන්ක්ෂන් එක වෙන්න ඕනේ. ඒකේ අනිත් පැත්ත වෙන එක්ස්පිරේෂන් එක. හරිද? සාමාන්‍යයෙන් ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකෙන් කරන්නේ එක්ස්පිරේෂන් එක. හැබැයි ඒක ටිකක් මීට ඔයාලා හිතනවා වගේ අර සරල විදියට වෙන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් ඒක පස්සේ අපි මූවමන්ට්ස් එක්ක ඉගෙන ගන්නවා. හරි. එතකොට ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකත් හරි. එතකොට මසල් ලේයර්ස් දෙකක් හරි. ඊට පස්සේ මේ මසල් ලේයර්ස් දෙක ඉවර වෙන්නේ කෝස්ටල් ගෲව් එකේ ෆ්ලෝ එකෙන්. එතකොට තව චුට්ටක් ඉස්සරහට ගියොත් තියෙන කෝස්ටල් ගෲව් එක. තව චුට්ටක් ඉස්සරහට ගියොත් කෝස්ටල් ගෲව් එක. එතකොට එහෙනම් නියුරෝවැස්කියුලර් බන්ඩල් එක. එහෙම නැත්නම් මේ තොරසික් වෝල් එකේ නියුරෝමස්කියුලර් බන්ඩල් එක තියෙන්න ඕනේ. ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකට ඇතුලෙන් තමයි තියෙන්න ඕනේ. එතකොට ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකට ඇතුලෙන් තියෙනවා මොකද්ද? ඉන්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එකට ඇතුලෙන් තියෙනවා thoracic wall එකේ nerve artery veins කියන එක. nerve artery veins කියන එක. එතකොට internal intercostal muscle එකට ඇතුලෙන් ඒ කියන්නේ coastal groove එකේ යනවා මොනවාද? මෙයාගේ intercostal space එකට අදාළ neurovascular bundle එක. එතකොට මොනවද තියෙන්නේ? මේක van කියලා structure එකක් තමයි තියෙන්නේ. මොකද්ද? van. උඩ ඉඳන් පල්ලෙහාට van. VAN. එතකොට උඩින්ම තියෙනවා මොකද්ද? internal intercostal vein. උඩින්ම තියෙන intercostal vein. A කියලා කියන artery එහෙනම් මොකද්ද? intercostal artery. N කියලා කියන්නේ nerve. ඒ කියන්නේ intercostal nerve. එතකොට intercostal vein, intercostal artery, intercostal nerve කියන ටික පිළිවෙලට van කියන structure එක විදියට පල්ලෙහාට තියෙනවා. internal intercostal muscle එකට deep internal intercostal muscle එකට deep තියෙනවා neurovascular bundle එක. ඒක තියෙන්නේ coastal groove එකේ. coastal groove එක තියෙන්නේ කොහෙද? rib එකේ lower border නැත්නම් rib එකේ lower board එකට ආශ්‍රිතව තමයි coastal groove එක තියෙන්නේ. rib එකේ inner side එක එහෙම නැත්නම් internal side එකේ lower වෙන්න තමයි coastal groove එක තියෙන්නේ. හරිද? එතකොට අයි coastal groove එකේ යනවා structure එකක් van කියලා structure එකක් VAN කියලා එකක්. ඒ van structure එක මොකද්ද? intercostal vein, intercostal artery සහ intercostal nerve කියන එක. හරිද? ඊට අමතරව තව જાතියක් යනවා. ඊට අමතරව intercostal space එකේ neurovascular bundle තව එකක් තියෙනවා. මේ ප්‍රධාන neurovascular bundle එක තමයි coastal groove එකේ යන්නේ. අනිත් එක collateral එක. collateral කියලා කියන්නේ පොඩි. එහෙම නැත්නම් අර නිකන් පොඩි එකක්. හරි පොඩි උපකාරක වගේ එකක් තමයි අර පැත්තෙන් තියෙන එකක් තමයි සයිඩ් කික් එකක් තමයි collateral කියලා කියන්නේ. එතකොට collateral මේ neurovascular bundle එක තියෙන්නේ rib එකේ උඩ. එහෙනම් ඕනෙම rib එක superior body එකේ වගේ තමයි තියෙන්නේ. හරි. එතකොට අන්නේ collateral neurovascular bundle එකක් van කියන structure එක තියෙනවා. හැබැයි van කියන එක තියෙන්නේ උඩ coastal groove එකේ van කියලා එක තිබ්බේ superior ඉඳන් ඒ කියන්නේ උඩ ඉඳන් පල්ලෙහාට. හැබැයි collateral group එකේ van කියන structure එක තියෙන්නේ යට ඉඳන් උඩට. ඒ හින්දා යට ඉඳන් උඩට ගත්තාම van කියන එක තියෙන්නේ. එතකොට උඩින්ම ගත්තාම තියෙන්නේ collateral branch of intercostal nerve. දෙවෙනියට තියෙන්නේ collateral branch of intercostal artery. තුන්වෙනියට තියෙන්නේ නැත්නම් පල්ලෙහැම තියෙන්නේ collateral branch of intercostal vein කියන එක. හරිද? ඔය විදිහට තමයි collateral සහ main neurovascular bundle එක internal intercostal muscle එකට ඇතුළේ නැත්නම් deep පිහිටනවා. ඒක coastal groove එකේ තියෙන main neurovascular bundle එක
below rib එකේ superiorly තියෙන collateral neurovascular bundle එක. එතකොට ওই විදිහට තමයි තියෙන්නේ. මීට ඇතුලෙන් තව muscle group එකක් තියෙනවා. ඒකට අපි කියනවා innermost intercostal කියලා. එතකොට මේ innermost intercostal එක සහ internal intercostal කියන muscle layers දෙක අතර තමයි මෙන්න මේ neurovascular bundle එක තියෙන්නේ. ඒ හින්දා ඒක මාර වැදගත්. මේ neurovascular bundle එක තියෙන්නේ මේ layers muscle layers දෙක අතර. මේ muscle layers දෙක අතර මේ දෙක තියෙන හින්දා මේ muscle layers දෙක අතර මේ දෙක තියෙන හින්දා මේක නිකන් අර සෑන්ඩ්විච් වෙලා තියෙන. මේක ගොඩක් MCQ අහන දැනක්. Neurovascular bundle of thoracic wall between internal intercostal and innermost intercostal muscle layers. එහෙම ගත්තොත් ඒක true. අර මේක පටලවලා දෙනවා මේ external intercostal එහෙම දාලා. එතකොට ඒක වැරදි. Neurovascular bundle එක තියෙන්නේ internal intercostal සහ innermost intercostal අතර. ඒක කටපාඩමක් කරන්න ඕනේ නැහැ. හේතුව අපි දන්නවා internal intercostal muscle එක attach වෙන්නේ costal groove එකේ flow එකට. එතනින් එහාට ඇතුළට ගිය costal groove එකේ තියෙන්නේ. costal groove එකේ තමයි අපි දන්නවා neurovascular bundle එක යන්නේ. එහෙනම් costal groove එක නම් neurovascular bundle එක යන්නේ internal intercostal muscle එකට deep තමයි neurovascular bundle එක තියෙන්න ඕනේ. එහෙනම් internal intercostal muscle සහ innermost intercostal කියන muscles layers දෙක අතර තමයි මේ neurovascular bundle එක තියෙන්නේ. neurovascular bundle එක තියෙන්නේ. හරි. ඊට පස්සේ ඇතුළෙන්ම තියෙන muscle layer එක. ඇතුළෙන්ම තියෙන muscle layer එකට කියනවා muscle layer එක ගත්තාම එක muscle එකකින් නෙමෙයි හැදලා තියෙන්නේ muscles කීපයකින් තමයි තියෙන්නේ. එතකොට innermost intercostal කියලා කිව්වට සමහර පොත්වල තියෙන්න පුළුවන් transverse thoracic එහෙම එක නම් තියෙන්න පුළුවන්. හරිද? මේකේ කොහොම හරි muscle layers කීපයක් තමයි තියෙන්නේ. එතකොට මේක layers කීපයක් කියන්නේ muscles වර්ග 3ක් අපි අඳුරගෙන තියාගෙන ඉන්නවා. හරිද? muscle වර්ග 3ක් අඳුරගෙන තියාගෙන ඉන්නවා. හරිද? මේක ඇත්තටම ඔයාලට හම්බෙද්දී එක එක පොත්වල වෙනස් වෙන්න පුළුවන්. මම සාමාන්‍ය විදියට කියාගෙන යන්න. හරි. මේ innermost intercostal muscle එක ගත්තාම attach වෙන්නේ innermost intercostal muscle එක attach වෙන්නේ උඩ rib එකේ ඉඳන් පල්ලෙහා rib එකට තමයි attach වෙන්නේ. හරි උඩ rib එකේ ඉඳන් පල්ලෙහා rib එකට තමයි attach වෙන්නේ. coastal groove එක cover කරගෙන. එහෙම නැත්නම් coastal groove එක නිකන් arch කරගෙන වගේ මේ සම්බන්ධ වෙන්නේ. හරි මෙයා මෙහෙම සම්බන්ධ වෙද්දී මේකේ හරි මෙයා මෙහෙම සම්බන්ධ වෙද්දී මේක muscles මං කියවනේ layers මේ වර්ග කීපයක් තියෙනවා කියලා. ওই විදිහට attach වෙනවා. innermost intercostal muscle එකේ සාමාන්‍ය muscle fiber direction එක internal intercostal එකේ muscle fiber direction එකම තමයි. එහෙනම් action එකත් නිකන් එක වගේ තමයි expiration එකට තමයි ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ. හරිද? මීට ඇතුලෙන් තියෙනවා මොකද්ද? thorax එක cover කරගෙන තියෙන thorax එකේ පිටම layer එක විදියට තියෙන endothoracic fascia එක. endothoracic fascia එකට ඇතුලෙන් තියෙනවා lungs, heart cover කරගෙන තියෙන covering layer එක අපි ඒකට කියනවා lungs cover කරගෙන තියෙන areas නේ rib එක mainly සම්බන්ධයෙන් අපි ඒ හින්දා ඒක කොටසට කියනවා coastal pleura කියලා කියනවා. හරි. parietal pleura එකේ part එකක් ඒක coastal මේ pleura එක කියලා කියන්න පුළුවන්. එතකොට thoracic wall එකේ ඇතුළෙම muscle layer එකටත් ඇතුළෙන් තියෙනවා thorax එකේ fascia එක. ඒකට කියන මොකක් කියලාද? endothoracic fascia කියලා කියනවා. ඒ endothoracic fascia කියන්නේ thorax එකේ ඇතුළේ තියෙන fascia එක. endothoracic fascia. ට ඇතුළෙන් තියෙනවා lungs, heart cover කරගෙන තියෙන covering එක. ඒ covering එකේ layers දෙකක් තියෙනවා. covering එකේ layers දෙකක් තියෙනවා. ඇතුළේ ඇඟ ඇතුළේ තියෙන ඕනම structure එකක් cover කරගෙන තියෙනවා layer එකක්. අපි ඒකට කියන මොකක් කියලාද? visceral layer. visceral කියන එකේ තේරුම ඇතුළෙන් කියන අදහස. එතකොට මේ තියෙන heart එක හරි lung එක හරි බඩ stomach හරි ඕන දෙයක් වෙන්න පුළුවන්. ඒවා cover කරගෙන තියෙන layer එක තමයි තියෙන්නේ. ඒ layer එකේ layers දෙකක් තියෙනවා. ඒ organ එකත් එක්කම cover කරගෙන තියෙන layer එකට කියනවා අපි visceral layer කියලා.
visceral layer කියලා කියනවා. ඒතකොට visceral layer එක තමයි organ එකත් එක්ක cover කරගෙන තියෙන්නේ. අනිත් layer එක තමයි body wall එක cover කරගෙන ඉන්නේ. එතකොට body wall එක cover කරගෙන ඉන්නේ. එතකොට body wall එක cover කරගෙන තියෙන එහෙම නැත්නම් බාහිරින් තියෙන layer එකට අපි covering එකට කියන මොකක් කියලාද? parietal layer කියලා කියනවා. ඇතුළෙම තියෙන layer එකට කියන visceral layer, පිටින් තියෙන layer එකට කියන parietal layer කියලා කියනවා. එතකොට parietal layer එක layer of the lung එක cover කරගෙන තියෙන මේ covering එකට අපි මොකක් කියලාද කියන්නේ? pleura කියලා කියන්නේ. heart එක cover කරගෙන තියෙන එකට pericardium කියලා කියන්නේ. abdomen එකේ තියෙන structures cover කරගෙන තියෙන එකට කියන්නේ peritoneum කියලා. එතකොට ribs එක ප්‍රධාන වශයෙන්ම ගැටෙන්නේ lungs area හින්දා මොකද්ද? parietal lung එක cover කරගෙන තියෙන covering එකට කියන pleura කියලා. එතකොට lung එකේ මොන pleura එකත් එක්කද සම්බන්ධ වෙන්නේ? parietal pleura එක. parietal pleura එක තමයි සම්බන්ධ වෙන්නේ. එතකොට ribs එක attach වෙන parietal pleura එකට අපි තව විශේෂණයක් දෙනවා. coastal pleura කියලා කියනවා. හේතුව rib එක attach වෙවි තියෙන්නේ. එහෙනම් coastal පැත්තේ නැත්නම් ribs වලට පැත්තේ තියෙන pleura එකට parietal pleura එකට අපි විශේෂණයක් දෙනවා. මොකක් කියලාද? coastal pleura කියලා කියනවා. එතකොට endothoracic fascia එකට ඇතුලෙන් මේ coastal parietal pleura එක බලා ගන්න පුළුවන්. coastal parietal pleura එක බලා ගන්න පුළුවන්. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි innermost intercostal එක ගැන තව චුට්ටක් දේවල් ටිකක් කතා කරන්න තියෙනවා. ඒක කතා කරලා අපි intercostal space එකේ තියෙන nerves artery veins ගැන general කතා කරගෙන ඉමු. generally පොඩ්ඩක් බලලා ඉමු. ඒ අරුණාම ඒ ටික ගැන වෙනම කතා කරන්න ඕනේ. හේතුව ඒවා ටිකක් දිග කොටස්. ඒ ටික අපි ඊළඟ කොටස් වලදී කරගෙන යනවා. හරි. ඇතුළෙම තියෙන layer එක innermost layer එක නැත්නම් transverse thoracic කියලා muscle group එකකටම කියනවා. ඒ transverse thoracic කියලා ඇවිල්ලා තියෙන්නේ අර බඩේ තියෙන ඇතුළෙම තියෙන muscle layer එකට කියන්නේ transverse abdominalis කියලා. එතකොට thorax එකේ ඇතුළෙම තියෙන muscle එකට transverse thoracic කියලා තමයි කියන්නේ. ඒක muscle group එක. එතකොට ඒකට අයිති වෙනවා muscles ප්‍රධාන muscles අයිති වෙනවා තුනක්. internal intercostal muscle එක වගේම layer එකක් යනවා. ඒක සාමාන්‍ය ඇතුලෙන් යන muscle layer එකක්. ඊට අමතරව තමයි specific විදියට muscle groups දෙකක් තියෙනවා. ඒකෙන් එක જાතියක් කියනවා අපි ඒකට කියනවා subcostal muscles කියලා කියනවා. subcostal muscle කියලා කියනවා. මේ තියෙන subcostal muscle. subcostalis කියලාත් කියනවා subcostal muscle. මේ subcostal muscle කියන එකේ තේරුම මොකද? sub කියන වචනේ තේරුම යටින් කියන අදහස. එතකොට coastal කියන්නේ rib. එතකොට rib එකට යටින් attach වෙන muscles. එතකොට මේ muscles attach වෙන්නේ කොහෙද? කොහමද? උඩ rib එක inner surface එකට නැත්නම් rib එකේ ඇතුල් පැත්තේ ඉඳන් එයාට පල්ලෙහා rib එක හෝ පල්ලෙහා එයාට දෙකක් තුනක් එයාගේ rib එකට පල්ලෙහා තියෙන rib දෙකක් තුනක් පල්ලෙහෙන් තියෙන rib. ඒ කියන්නේ 2 or 3 below ribs. හරිද? 2 or 3 මේ below ribs below 2 or 3 ribs below. subcostalis muscle එක attach වෙන්නේ inner surface of rib. මේක attach වෙන්නේ angle එකට ළඟ. මේ බලන්න හැම එකක්ම පෙන්නලා තියෙන එකම range එකේ තමයි පෙන්නලා තියෙන්නේ. මේ හරියෙන් තමයි ඔක්කොම muscles ටික attach වෙලා තියෙන්නේ. මේ පැත්තේ තේරෙයි. එතකොට angle එකට නියව තමයි attach වෙන්නේ. එයා attach වෙද්දී inner surface එකට attach වෙලා insertion එක තියෙන්නේ 1 or below rib. 1 or 2 below rib. හරි ඒ inner surface එකට තමයි attach වෙන්නේ. එතකොට rib වලට යටින් කියන අදහසෙන් මේ muscle වලට කියනවා subcostalis කියලා කියනවා. subcostalis කියලා කියනවා. ඒ වගේ තව muscle జాතියක් තියෙනවා. ඒකට කියන්නේ sternocostalis කියලා කියනවා. transverse thoracic කියලාත් කියනවා. මේ sternocostalis කියන වචනේ තමයි හොඳයි. sternocostalis sternum එකේ සහ costal cartilage අතර තියෙන muscle ටිකට තමයි මේ sternocostalis muscles කියලා කියන්නේ. ඒ ටික sternum එකේ lateral angle එකේ ඉඳන් attach වෙනවා costal cartilage වලට. හරි. ඒවට කියනවා sternocostalis කියලා කියනවා. හරි. transverse thoracic කියලා තමයි මේක නම් තියෙන්නේ. ඒ මේ sternocostalis කියන වචනේ තමයි ටිකක් හොඳ වචනේ.
හරිද? ওই විදිහට මසල්ස් ටික ඇටච් වෙනවා. ওই විදිහට මසල්ස් ටික ඇටච් වෙනවා. හරි. හරි. ওই විදිහට මසල්ස් ටික ඇටච් වුණාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මසල්ස් ටික ඇටච් වෙනවා ওই විදිහට. ඔය විදිහට මසල්ස් ටික ඇටච් වෙනවා කියන අපි ගත්තේ ඉන්ටර්කෝස්ටල් ස්පේස් එක කවර් කරන විදිය ගත්තා. හැබැයි මම ඊයේත් කිව්වා ඉන්ටර්කෝස්ටල් ස්පේස් මේ ඉන්ටර්කෝස්ටල් මසල් වලින් සම්පූර්ණයෙන් කවර් කරන්නේ නැහැ. කොටසක් ඉතුරු කරනවා. මේ කොටසක් ඉතුරු කරනවා. ඒ ඉතුරු කරන කොටස මොකද්ද? මෙම්බ්‍රේන් එකකින් තමයි කවර් කරන්නේ. මෙම්බ්‍රේන් එකකින් තමයි කවර් කරන්නේ. එතකොට එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එක පටන් ගන්නෙ පිටිපස්සේ ඉඳන්. එක්ස්ටර්නල් ඉන්ටර්කෝස්ටල් මසල් එක පටන් ගන්නෙ පිටිපස්සේ ඉඳන්. එතකොට රිබ් එකේ පිටිපස්සෙම සම්බන්ධ වෙන්න පුළුවන් තැන මොකද්ද? අර ටියුබකල් එක. රිබ් එකේ ටියුබකල් එක. ඉතුරු කොටස vertebral column එකත් එක්කනේ තියෙන්නේ. එතකොට පළවෙනියට සම්බන්ධ වෙන්න පුළුවන් තැන මෙන්න මෙතන. මෙන්න මෙතනින් පටන් අරගෙන ඒ external intercostal muscles ටික attach වෙයි ඉස්සරහට එනවා. attach වෙයි ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහින් attach වෙන්නේ මෙන්න මෙතනට වෙනකම්. එහෙම නැත්නම් coastal cartilage එක සහ rib එක අතර joint එක. ඒකට කියනවා costochondral joint එක ගාවට වෙනකම් තමයි attach වෙන්නේ. එතනින් එහාට external oblique එක නැහැ. මේ කොටස external oblique කියන එක නැහැ. ඒ external oblique කොටස නැති කොටසට අපි කියනවා මොකක් කියලාද? external oblique muscle එක නැති කොටසට අපි වෙනම නමක් දෙනවා anteriorly තියෙන intercostal membrane එක. ඒකට මොකද්ද කියන්න පුළුවන් එහෙනම්? anterior intercostal membrane කියලා කියන්න පුළුවන්. anterior intercostal membrane කියලා කියන්න පුළුවන්. හරි. anterior intercostal membrane කියලා කියන්න පුළුවන්. පිටිපස්සේ කෙලින්ම tubercle එකට attach වෙන්නේ. tubercle එකෙන් පස්සේ මොනවද තියෙන්නේ? tubercle එක කියලා කියන්නේ අර transverse process එක සහ rib එක අතර තියෙන joint එක හදන්නේ එතන. ඒ කියන්නේ costotransverse joint එක හදන්නේ මෙන්න මෙතනදී. එතකොට ඒ joint එක cover කරන ligament එකෙන් මොකද්ද costotransverse ligament එක. ඒ costotransverse ligament එක තමයි මේ continuous වෙන්නේ external intercostal muscle එකේ posterior fibers විදියට. එතකොට external intercostal muscle එක පටන් ගන්නෙ tubercle of the rib එකේ ඉඳන් ඉස්සරහට costochondral joint එක ගාවට වෙනකම්. costochondral joint එකේ ඉඳන් sternum එකට වෙනකම් තියෙන anterior part එක මොකක් මගින්ද මේ displace වෙලා තියෙන්නේ? intercostal membrane එකකින් හැදලා තියෙන. එතකොට මේ membrane එකට අපි නමක් දෙනවා anteriorly තියෙන rib අතර තියෙන membrane එක anterior intercostal membrane කියලා නම දෙන්න පුළුවන්. මේ anterior intercostal membrane එක තියෙනවා. anterior intercostal membrane එක ඊට පස්සේ තියෙනවා ඒක තමයි තියෙන්නේ. මේ anterior intercostal membrane එකත් අර වගේ එකෙත් අර muscle fibers තියෙනවා හැමම muscle fiber direction එකටම තමයි මේ membranes directed වෙලා තියෙන්නේ. එතකොට external intercostal muscle එකේ muscle fiber direction දිශාවටම තමයි external intercostal anterior intercostal membrane එක muscle මේ fiber direction එක තියෙන්නේ. හරි. ඊට පස්සේ internal intercostal muscle එක. internal intercostal muscle එක පටන් ගන්නෙ angle එක නැත්නම් angle එකේ ඉඳන් මේ ඒක rib එකේ angle එකේ ඉඳන් මෙන්න මේ වගේ හරියක ඉඳන් ඉස්සරහට තමයි පටන් ගන්නෙ. ඉස්සරහට ඇවිල්ලා එයා sternum එකට වෙනකන් attach වෙනවා. external එක anteriorly deficit, internal එක posteriorly deficit. දෙක කියන්නේ නැහැ. external එක ඉස්සරහින් නැහැ. internal එක පිටිපස්සෙන් නැහැ. internal එක පටන් ගන්නෙ angle of the rib එකේ ඉඳන් attach වෙනවා කෙලින්ම sternum එකට වෙනකන් attach වෙනවා. එතකොට angle එකේ ඉඳන් vertebra එක වෙනකන් කොටස හිස්නේ. අන්න ඒකට අපි මොකක් කියනවා? මොකද්ද ඒක රිප්ලේස් වෙලා තියෙන membrane එකකින් අපිට ඒක නමක් දෙන්න පුළුවන්. posteriorly තියෙන intercostal space අතර තියෙන membrane එක posterior intercostal membrane කියලා කියනවා. posterior intercostal membrane කියලා කියනවා. මේ posterior intercostal membrane එක තමයි තව නමක් දෙන්නේ. internal intercostal membrane කියලා කියන්නත් පුළුවන්. anterior intercostal membrane එකට external intercostal membrane කියලා කියන්නත් පුළුවන්. anterior intercostal membrane කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම තමයි
internal intercostal muscle එක posteriorly deficit නේ angle එකේ ඉඳන් vertebrae ගාවට යනකම් මෙන්න මේ කොටස. එතකොට ඒ කොටස replace කරලා තියෙනවා membrane එකකින්. ඒකට නමක් දෙන්න පුළුවන් posterior intercostal membrane. එහෙම නැත්නම් internal intercostal membrane කියලා. ඒකේ fiber direction එකත් internal intercostal muscle එකේ fiber direction එකම තමයි. හරි. හරි. ඔය ටික තමයි thoracic muscles වලට කතා කරන්න තියෙන්නේ. thoracic wall එකට කතා කරන්න තියෙන්නේ. මම මේ පොඩ්ඩක් රූපයක් දෙකක් විතර පෙන්නන්න. හරි මේ තියෙන්නේ හරස් කඩක් ගත්තාම පේන විදිය. එතකොට බලන්න coastal groove එකේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ internal intercostal සහ innermost intercostal කියන muscle layers දෙක අතර තමයි මේක පිහිටලා තියෙන්නේ. එතකොට coastal groove එකේ තියෙනවා neurovascular main neurovascular bundle එක පල්ලෙහින් rib එකේ above තියෙන superior board එකට related තියෙන collateral branches. අනිත් collateral neurovascular bundle එක. හරි. ඒ හින්දා මේකෙන් දැන් collateral කියලා කියන්නේ ලොකුවට වැඩක් නැහැ නේ. ඒක නිකන් supportive එකන්නේ. main එක damage වුණොත් තමයි මොකක් හරි ප්‍රශ්නයක් එන්නේ. ඒ හින්දා තමයි thorax එකට enter වෙද්දි හැම වෙලේම rib එකට උඩින් enter වෙන්නේ. collateral level එකට damage වුණාට ප්‍රශ්නයක් නැහැ. හැබැයි main එකට damage වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒ හින්දා thorax එකට enter වෙද්දි හැම වෙලාවෙම enter වෙන්නේ rib එකට උඩින් තමයි enter වෙන්නේ. හරි. අපි එහෙනම් thoracic wall එක කතා කරලා ඉවරයි. thoracic wall එකේ තියෙන structures ගැන කතා කරන්න ඕන. ඒතකොට thoracic wall එකේ තියෙන structures මොනවද? intercostal artery, intercostal vein, intercostal nerve. ඒතර මේ ටික ගැන කතා කරන්න තියෙනවා. හරි. මේ ටික ගැන කතා කරන්න තියෙනවා. මේ ටික ගැන කතා කරන්න තියෙනවා. මේ ටික ගැන පොඩ්ඩක් අපි ඩිස්කස් කරගෙන යමු. හරි. මේක ගැන පොඩ්ඩක් අපි ඩිස්කස් කරගෙන යමු. මේක අපි නෝට් එකෙන් බලමු. අපි නෝට් එක පොඩ්ඩක් බැලුවෙත් නැහැනේ. නෝට් එකෙන් බලා ගන්න ගමන් ඊට ටික බලාගෙන යන්න. හරි. දැන් අපි රිප්ස් ගැන ආරව මේවා කතා කරා. මේකේ රිලේෂන්ස් ටිකත් එක්ක ඔක්කොම හොඳට දාලා තියෙනවා. හරි මේක කියව ගත්තා නම් හොඳටම ඇති. අපිට දැන් අවශ්‍ය එක මොකද්ද? මේ respiratory movements එහෙමත් මේකේ හොඳට පෙන්වලා තියෙනවා. අපිට අවශ්‍ය වෙන්නේ මෙන්න මේක. හරි. thoracic wall එක තමයි අවශ්‍ය වෙන්නේ. අපි මේ ටික පොඩ්ඩක් නිකන් කියව ගමු. මම පොඩි වෙලා විනාඩි වගේ දෙන්නම් මේ පොඩ්ඩක් ඩිස්කස් කරන්න ඕනේ ඒවා ඩිස්කස් කරගෙන අපි පොඩ්ඩක් යමු thoracic wall එකට. ඒතර මෙන්න මේක ගැන තමයි අපි ඩිස්කස් කරේ. හරි මේ ටික තමයි ඩිස්කස් කරේ. muscle movement එක origin insertion එක විස්තර ටික දීලා තියෙනවා. මේ වගුව කියව ගන්න. ඒ කියන්නේ the wall of thorax එකේ intercostal space කියලා තියෙන intercostal space එක ගැන තියෙන කොටස කියව ගන්න. හරි intercostal nerve කියන තැනට වෙනකන් තියෙන කොටස කියව ගන්න. intercostal nerves කියව ගන්න ඕනේ නැහැ. එතනට වෙනකන් තියෙන කොටස කියව ගන්න.
හරි කියවල ඉවර නම් මට කියවල ඉවරයි කියලා පොඩ්ඩක් මැසේජ් එකක් දාන්න. මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මොනවාරි ප්‍රශ්නයක් නැත්නම් තේරුණා නම් තේරුණා කියලා කියන්න. එතනට එනකම් කොටස තේරුණා නම් කියන්න. තේරුණා කියලා කියන්න. හරි. ඉවරයි නම් කියන්න. හරිනේ අපි එහෙනම් බලන්න ඊළඟ ටික. ඊළඟට තියෙන්නේ wall of the thorax එකේ තියෙන neurovascular bundle එක ගැන කතා කරන්න. එතකොට intercostal artery, intercostal vein, intercostal nerves ගැන කතා කරන්න තමයි තියෙන්නේ. එතකොට මම overall introduction එකක් overall ටික කියාගෙන යන්නම්. ඒ අනුවම අපිට දැනගන්න වෙන මොන intercostal artery එක කොහෙන්ද දෙන්නේ කොහොමද දෙන්නේ කියන එක අපිට ටිකක් දැනගන්න වෙනවා. හරි intercostal arteries ටික ඒ විදිහට කොහොමද දෙන්නේ කියන එක පොඩ්ඩක් දැනගන්න වෙනවා. ඒ ටික අපිට වෙනම පොඩ්ඩක් ඉගෙන ගන්න තියෙන හින්දා artery veins ටික තියෙන හින්දා මම generally කියන්නම් intercostal space එක nerves artery veins තියෙන කොහොමද කියලා. intercostal artery nerves veins ටික තමයි කතා කරන්න තියෙන්නේ. හරි අපි base එකෙන් බලලා මෙතනට එමු. හරි intercostal neurovascular bundle එක ගැන කතා කරන්න තියෙන්නේ. අපි nerves එකෙන් පටන් ගමු. හරි. neurovascular bundle එක ගත්තාම අපි දන්නේ දැන් neurovascular bundle එක තියෙන plane එක. neurovascular bundle එක තියෙන innermost intercostal සහ internal intercostal muscle layers දෙක අතර. එතකොට ඒ අතර rib එක තියෙන rib එකේ ගමන් මාර්ගයේ දිගේ ගමන් කරන neurovascular bundle එකක් තමයි මේ intercostal space වල තියෙන neurovascular bundle එක. එතකොට nerves ගැන ගත්තාම nerves intercostal nerves තියෙනවා 12ක් තියෙනවා. ඒ වුණාට ඔයාලට තේරෙන්න ඕනේ 12 වෙනි rib එක සහ ඊට පල්ලෙහෙන් intercostal space එකක් නැහැ කියලා තියෙනවානේ. එතකොට rib 12යි නම් තියෙන intercostal space තියෙන්න පුළුවන් 11යි. එහෙනම් intercostal nerves කියලා තියෙන ඒවා 11යි තියෙන්නේ. මේ 12 T12 nerve එක. එතකොට T12 rib එකට අදාළ intercostal nerve එකට අපි විශේෂ නමක් කියනවා. rib වලට පල්ලෙහෙන් තියෙන nerve එක subcostal nerve කියලා කියනවා. subcostal nerve කියලා කියනවා. එතකොට ඒ විදිහට එකේ ඉඳන් 11 වෙනකන් intercostal nerves තියෙනවා. මේ intercostal nerves ටික ගත්තාම intercostal nerves ටික එයාගේ branches ටික මේ intercostal space එක cover කරගෙන තියාගෙන ඉන්න. intercostal space එක cover කරගෙන තියාගෙන ඉන්න. එතකොට මේකේ පළවෙනියට spinal cord එකෙන් පටන් ගන්නවා intercostal nerve එක. intercostal nerve එක පටන් ගත්තට පස්සේ intercostal nerve එක ventral rami වෙන්න ඕනේද dorsal rami වෙන්න ඕනේද? intercostal space ගත්තාම ඒවා තියෙන්නේ thorax එකේ. thorax එකේ anterior region එකේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන්නේ. එහෙනම් මේ spinal cord එකෙන් පටන් ගන්න මේ intercostal nerves ටික ventral rami වලින් තමයි පටන් ගන්න ඕනේ. ventral ramus වලින් තමයි පටන් ගන්න ඕනේ.
හැබැයි එයාගේ පිටිපස්සට කියන්නේ නැත්නම් posteriorly back thorax එකේ back එකට part එකක් තියෙන හින්දා ඒක dorsal පිටිපස්සට සම්බන්ධ supply කරන branch එකක් තියෙන්න ඕනේ. ඒ උනාට පටන් ගන්නෙ ventral rami එකෙන්. හරි ventral rami එකෙන් තමයි පටන් ගන්නෙ. හරි. එතකොට පළවෙනියට intercostal nerve එකක් හැදෙනවා. intercostal nerve එකක් හැදෙනවා. intercostal nerve එක යන්නේ අර coastal groove එකේ දිගේම තමයි. දිගේ ගිහිල්ලා sternum එකේ end එකේදී ඉවර වෙන එක තමයි වෙන්නේ. හරි මේක හොඳ රූපයක් මට හිතෙන්නේ චෞර එකේ තියෙනවා කියලා. අපි ඒ හින්දා ඒ රූපේ පොඩ්ඩක් බලමු. හරි මේක බලගෙන. හරි මේකේ ලොකුවට අර වගේ මේ එක් එනකොට නැහැ. ඒත් පොඩ්ඩක් අර තේරුම් ගන්න ලේසියෙන්ද බලමු. හරි. මොකද්ද පළවෙනියට nerve එක පටන් ගත්තා. intercostal nerve එක පටන් ගත්තා. ඒතකොට intercostal nerve එක තියෙන්නේ innermost සහ internal intercostal layers අතර. coastal groove එකේ තමයි යන්නේ. coastal groove එකේ පල්ලෙහැම තියෙන structure එක තමයි intercostal nerve එක. van කියන එකේ n එකනේ. ඒතකොට පල්ලෙහැම තියෙන එක. ඒතකොට මෙයා එළියට එනවා. එළියට එන මේ intercostal trunk එක මොකද වෙන්නේ? ආපු ගාම දෙකකට බෙදෙනවා. ආපු ගාම දෙකකට බෙදෙනවා. දෙකකට බෙදෙනවා මොකක් කියලාද? anterior තියෙන part එක සහ posterior තියෙන part එක කියලා තමයි බෙදන්නේ. එහෙම නැත්නම් ඉස්සරහට supply කරන part එක සහ පිටිපස්සට supply කරන part එක. ඒ පිටිපස්සට කියන්නේ මොකක් කියලාද? dorsal කියලා. anterior එකට කියන්නේ මොකද්ද? ventral කියලා. එහෙනම් මේක බෙදෙන්නේ මොකද්ද? ventral branch and dorsal මේ ventral rami and dorsal ramus කියලා තමයි බෙදෙන්නේ. හරි එහෙම බෙදුනහම dorsal ramus එකෙන් back එකේ region එකට supply කරනවා. back එකේ region එකට supply කරනවා. back එකේ region එකට supply කරනවා. එතකොට එයාගේ තියෙන මේ කොටසක් back එකේ region එකට supply කරනවා dorsal ramus එක. එයා ආපහු කොටස් දෙකකට බෙදෙනවා. ඒකේ එක කොටසක් anterior direction එකට යනවා. අනිත් එක vertebral column එක ආශ්‍රිත region එකට supply කරනවා. එතකොට ඒක තමයි මේ පෙන්නලා තියෙන්නේ. මේක ගිහිල්ලා මෙහෙම ඉස්සරහට යනවා. intercostal space වල මේක ගිහිල්ලා මේ back එකේ මේ තියෙන back එකේ vertebral column region එකට. ඒතර මේ ටිකට supply කරනවා. අර එහා පැත්තෙත් මේ වගේම තියෙනවා. ඊට පස්සේ අපි anterior එක ගැන කතා කරමු. anterior එක මොකද කරන්නේ? coastal groove එක දිගේ මෙහෙම එනවා. එහෙම ඇවිල්ලා මෙයා එන්නේ අර van කියන structure එකේ යටම තමයි එන්නේ. එහෙම එන මෙයා internal intercostal සහ innermost intercostal කියන muscle layers දෙක අතරින් ඇවිල්ලා මොකද කරන්නේ අර thoracic endothoracic fascia සහ parietal pleura costal part of the parietal pleura එකට එළියෙන් තමයි තියෙන්නේ. කොහොමත් එහෙමනේ තියෙන්න ඕනේ. ඒ විදිහට එයාලට රිලේෂන් විදිහට යනවා. එහෙම යන අතරේ එයා යන අතරේ මොකද වෙන්නේ? මෙයාගේ branch එකකට බෙදෙනවා. මෙයා ප්‍රධාන branch එකකට බෙදෙනවා. angle එක ටිකක් පාස් කරලා යද්දි මෙයාගේ ප්‍රධාන branch එකකට බෙදෙනවා. ඒ branch එක මොකද්ද? ආපහු anterior and posterior කියලා තමයි බෙදන්නේ. ඉස්සරහට සහ පිටිපස්සට තමයි ගමන් කරන්නේ. ඒක පිටිපස්සට යන part එක posterior division කියලා කියනවා. නැත්නම් posterior branch කියලා කියනවා. ඉස්සරහට යන branch එක මොකද්ද? anterior division එහෙම නැත්නම් anterior branch කියලා කියනවා. හරිද? anterior division කියලා කියනවා. ඒ විදිහට බෙදෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ branch එක තමයි බෙදුනේ. හරිද? මුලින්ම මොකද වෙන්නේ? එළියට ආවා. එළියට ආපු ගමන් බෙදෙන anterior and posterior. එහෙම නැත්නම් ventral and dorsal කියලා බෙදෙනවා. dorsal එකෙන් back intercostal space එකේ back එකට area එකට supply කරනවා. ventral එක ඉස්සරහට එනවා. angle එක pass කරලා යද්දී ආ මොකද කරන්නේ? එයාගේ ප්‍රධාන branch එකකට බෙදෙනවා. branch එකක් දෙනවා. ඒ branch එක ඊට පස්සේ ආපහු කොටස් දෙකකට බෙදෙනවා. ඉස්සරහට සහ පිටිපස්සට යන branch එක කියලා. ඒකේ ඉස්සරහට යන branch එකට කියනවා anterior division කියලා. පිටිපස්සට යන branch එකට කියනවා posterior division කියලා කියනවා. හරි. ඊට පස්සේ අර තනි nerve එක එනවා. ඊට පස්සේ අර nerve එක continue වෙලා
එයා එනවා. එයා ඇවිල්ලා මොකද කරන්නේ? ස්ටර්නම් එක තියෙනවා මේ හරියට. ස්ටර්නම් එකේ ලැටරල් එන්ඩ් එකේදී එයා මොකද කරන්නේ? අර ඉන්ටර්කෝස්ටල් මසල්ස් ටික පියර්ස් කරලා ඉස්සරහට එනවා. නැත්නම් thoracic wall එකේ anteriorly එනවා. anteriorly ඇවිල්ලා මොකද කරන්නේ? thoracic wall එක පියර්ස් කරලා එළියට ආවා කියන්නේ එයා මොනවද දෙන්නේ? cutaneous branch. හමට දෙන branch. ඒ හමට දෙන branch ටික දෙන්න එයා මොකද කරන්නේ? ඉස්සරහට එනවා. එතනින් එහාට අපි ආව හඳුන්වන්නේ මොකක් කියලාද? anterior cutaneous branch කියලා හඳුන්වනවා. ඒ anterior cutaneous branch එක ඊට පස්සේ ආපහු කොටස් දෙකකට බෙදෙනවා. medial and lateral කියලා කඩන්නත් පුළුවන්. එහෙම නැත්නම් anterior සහ posterior කියලා කඩන්නත් පුළුවන්. හරි. ඒ විදිහට චූටි branches දෙකක් දීලා ඉවර කරනවා. අර intercostal nerve එක coastal groove එකේ දිගේ එද්දී දෙනවනේ branch එකක්. ඒ දෙන branch එක දෙන්නේ පැත්තට. ඒ හින්දා මේ branch එකට මොකක්ද කියන්නේ? lateral branch කියලා තමයි කියන්නේ. ඊට අමතරව මේකෙන් supply කරන්නේ හැමට supply කරන්නේ. ඒ හින්දා මේ branch එකට සම්පූර්ණ නම ගත්තොත් lateral cutaneous branch. ඒකේ ඊට පස්සේ තියෙනවා posterior division එකක් සහ anterior division එකක් තියෙනවා. හරිද? මේක හොඳටම බලන්න අපි තව රූපයක් තිබ්බා මේකේ මට මතක විදියට. ඒක පොඩ්ඩක් බලමු. හරි නේද? මේකත් නේ තව එකක් තියෙනවා බලන්න. මේක බලන්න. එතකොට බලන්න පටන් ගත්ත nerve එක ventral ramus එකෙන් back එකේ region එකට supply කරන branches දෙක මගින් ඊට පස්සේ ventral ramus එකේ ඉස්සරහට ඇවිල්ලා දෙනවා lateral cutaneous branch එක. එතකොට cutaneous branch දෙනවා නම් අර තේරෙන්න ඕනේ muscles ටික pierce කරලා thoracic wall එකෙන් එළියට එන්න ඕනේ කියලා. එහෙම එළියට ඇවිල්ලා posterior division සහ anterior division එක දෙනවා. ඊට පස්සේ continue වෙන intercostal nerve එක lateral sternum edge එකේදී මොකද කරන්නේ? intercostal muscles ටික pierce කරලා එළියට ඇවිල්ලා එයාගේ terminal branches ටික දෙනවා. anterior cutaneous branch එක එයාගේ terminal branches ටික දෙනවා. එතකොට මොන වෙලාවෙදී මොන ටිකද pierce කරන්න කියලා දැනගන්න ඕනේ. lateral cutaneous branch එක pierce කරන්නේ මොනවද? internal intercostal muscle එක pierce කරනවා. external intercostal muscle එක pierce කරනවා අනිවාර්යෙන්. ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන් pierce කරන දේවල්. anterior cutaneous මේ branch එක ගත්තාම මෙයා pierce කරන්නේ මොකද්ද? internal intercostal muscle එක pierce කරනවා. හේතුව එයා sternum එකට වෙනකන් attach වෙනවා. හැබැයි external intercostal muscle එක sternum එක ගාවට වෙනකන් යන්නේ නැහැ. ඒ හින්දා එතන මොකද්ද තියෙන්නේ? එතන pierce කරන්නේ අර external intercostal membrane එක කියන එක. එයාව තමයි එතනදී pierce කරලා යන්නේ. ඒක පොඩ්ඩක් වැදගත්. හරි. එතකොට මේ වලින් තමයි supply කරන්නේ මොනවටද? intercostal muscle වලට සහ intercostal space එකේ තියෙන cutaneous region වලට supply කරන්නේ මේ intercostal nerves වලින්. ඊට අමතරව ගත්තාම මේ ඔය parietal pleura එකටත් පොඩි supply එකක් දෙනවා. ඒක නම් ලොකු වැදගත් නැහැ. ඒත් පොඩි වැදගත්කමක් තියෙනවා. හරි. මේක තව මොන හරි තියෙද? තව එකක් තියෙනවනේ. මේ ලොකුට වැදගත්කම නැහැ. මේ ලොකුට ඕනේ. හරි. වල intercostal nerves ගැන ඒ වගේ අදහසක් ගත්ත නැති intercostal muscle එක ආවා. intercostal nerve එක spinal cord එකෙන් එළියට ආපු ගමන්ම ventral and මේ dorsal කියලා බෙදුණා. dorsal එකෙන් supply කරා back එකේ region එකට ventral එක ඉස්සරහට ආවා. ventral එක ඉස්සරහට ඇවිල්ලා angle of the rib කියන හරියේදී පොඩ්ඩක් pass කරාට පස්සේ මොකද කරන්නේ? lateral branch එකක් දෙනවා. පැත්තට යන branch එකක් දෙනවා. ඒ branch එක හරහා එයා මොකද කරන්නේ? branch එක හරහා lateral cutaneous branch එකක් විදියට ගිහිල්ලා ඊට පස්සේ ආ anterior and posterior division විදියට intercostal space එකේ supply කරනවා. ඊට පස්සේ anteriorly යන continue වෙන intercostal nerve එක ඉස්සරහට ගිහිල්ලා lateral sternum edge එකේදී මොකද කරන්නේ? intercostal නැත්නම් thoracic wall එක pierce කරලා anterior cutaneous branch එක බවට පත් වෙනවා. ඒ ඊට පස්සේ sternum එක ආශ්‍රිත
ඒරියා එකට cutaneous supply එකක් ලබා දෙනවා. හරි මෙතන තියෙන්නේ ඇත්තටම ඒක තියෙන විදිය පොඩ්ඩක් ඩෙමොන්ස්ට්‍රේට් කරලා පෙන්නලා තියෙන්නේ. ස්පයිනල් නර්ව් එක ආපු ගාම බෙදෙනවා. මෙතේ මෙන්න මේක හොඳට මේක පෙන්නලා තියෙනවා. ආපු ගාම බෙදෙනවා. ඊට පස්සේ බෙදිලා යාගේ මොකද්ද මේ තියෙන posterior AMI එක දෙනවා. posterior AMI එකෙන් ඊට පස්සේ මොකද්ද කරන්නේ? posterior AMI එක branches දෙකකට කැඩෙනවා. එතකොට branches දෙක නම් කරන්නේ කොහොමද? lateral පැත්තට යන branch එක සහ මැද්දට යන branch එක. එතකොට මේ පොඩි branch එකට කියනවා medial cutaneous branch of posterior AMI. මේ lateral පැත්තකට යන එකට කියනවා lateral cutaneous branch of posterior AMI කියලා කියනවා. ඊට පස්සේ ventral AMI එක ඉස්සරහට එනවා. ඒකට තමයි intercostal nerve කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එයා ඊට පස්සේ angle of the rib එකේදී දෙනවා branch එකක්. මේක ගැන මම කිව්වේ නැහැ. දෙනවා branch එකක් collateral branch එකක්. මම කිව්වා අර neurovascular bundle එක ගැන කතා කරද්දී අපි කතා කරා main neurovascular bundle එකට යටින් පල්ලෙහා rib එකේ superior board එකේ තියෙන collateral neurovascular bundle එකක්. අර collateral neurovascular bundle එක ඒ collateral intercostal nerve එක දෙන්න පටන් ගන්නෙ මේ angle of the rib එක. එතනින් යා මොකද කරන්නේ? angle of the rib එකේදී collateral branch එකක් දෙනවා. යා මොකද කරන්නේ? පල්ලෙහා rib එකේ superior board එක දිගේ ඉස්සරහට එනවා. එහෙම ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහින් ඉවර වෙනවා. ඒ කියන්නේ ගොඩාක් ඉස්සරහට එන ඉස්සරහින් පල්ලෙහා rib එකේ superior board එක දිගේ anterior direction එකට එනවා. ඒක තමයි collateral branch එකේ course එක වෙන්නේ. main intercostal nerve එක ඊට පස්සේ මොකද කරන්නේ? angle of the rib pass කරාට පස්සේ thorax එකේ lateral margin එකේදී මේ තියෙන lateral margin එක නෙමෙයි. මෙතනදී මොකද කරන්නේ? thoracic wall එක pierce කරන්න නැත්නම් laterally යන branch එකක් දෙනවා. අපි ඒකට කියනවා lateral cutaneous branch of intercostal nerve. ඒකෙන් ඊට පස්සේ ඉස්සරහටයි පිටිපස්සට යන branches දෙකක් දෙනවා. ඉස්සරහට යන එකට කියනවා anterior branch of lateral cutaneous nerve. පිටිපස්සට යන එකට කියනවා posterior branch of lateral cutaneous nerve කියලා කියනවා. ඊට පස්සේ ඒ branch එක දුන්නට පස්සේ intercostal nerve එක coastal groove එක දිගේ තවදුරටත් ඉස්සරහට එනවා anterior direction එකට. ඇවිල්ලා lower මේ lateral sternum edge එකේදී මොකද කරන්නේ? intercostal නැත්නම් thoracic wall muscles ටික pierce කරලා branches දෙකකට බෙදෙනවා. එතකොට මැද්ද medial යන branch එකට කියනවා medial cutaneous the medial branch of anterior cutaneous nerve. lateral යන branch එකට කියනවා lateral branch of anterior cutaneous nerve කියලා කියනවා. හරි. ඒ විදිහට තමයි intercostal nerves ටික තියෙන්නේ. මේ intercostal nerves 11 ඔය විදිහට තමයි තියෙන්නේ. මේක පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ ටික අපි වෙනම කතා කරමු. බලන්න මේ යටින්ම තියෙන nerve එක subcostal nerve කියලා තමයි මාක් කරලා තියෙන්නේ. T12 එක. හරි. එතකොට T12 එකට මේකක් නැහැ. T12 කියලා ඒ කියන්නේ T12 rib එකට අදාළව යටින් intercostal space එකක් නැහැ. ඒ හින්දා rib වලට පල්ලෙහෙන් තියෙන nerve එක කියන අදහසින් subcostal nerve කියලා කියනවා. හරි. මේ තියෙන එක පෙන්නලා තියෙන විදියක්. මෙයා ඒ යන ගමන් මාර්ගයේදී මොකද කරන්නේ? cutaneous branch වලින් දෙන්නේ cutaneous area වලට විතරයි. හැබැයි main intercostal nerve එකෙන් supply කරන මොනවටද? මේ muscular branches දෙනවා. නැත්නම් internal external innermost intercostal muscles වලට මෙයා supply කරනවා. muscular branches දෙනවා. හරි. මේ තියෙන්නේ තව ඒ වගේ ගත්තාම තියෙන විදිය. හරි. අපි artery veins ගැන පොඩ්ඩක් කතා කරමු. veins ගැන කතා කරලා මේ කොටස ඉවරක් කරමු. artery ටික ගත්තාම artery ටිකත් අපි මුලින්ම චෞරයකින් බලලා ඊට පස්සේ base එකටයි අනිත් ඒවාට යනවා. ඔයාලට දැන් ඔයාලට මේක කරද්දි දේවල් දෙකක් තේරෙන්න ඕන. මේ හැම intercostal එකකම උඩින් සහ යටින් supply කරන කොටස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ උඩට ඒ කියන්නේ intercostal space එකේ superior කොටසට සහ inferior කොටසට supply කරන්න supply කිරීමට හෝ එහෙම නැත්නම් inferior කොටසට අයිති වෙන intercostal neurovascular bundle එකේ part එකක් තියෙනවා. ඒ වගේම තමයි හැම එකක්ම දෙකට බෙදිලා තියෙන්නේ.
يعني පිටිපස්සේ ආපු ගාම දෙකට බෙදෙන ආපහු ඉස්සරහින් ආපු ගාම දෙකට බෙදෙන. ඔන්න ඔය කියන ලක්ෂණේ හැම එකකම වගේ දකින්න ලැබෙනවා. ඒ ආටරි එකෙත් ඔය එක දකින්න පුළුවන්. ආටරි එකෙත් ඔය කියන ලක්ෂණේ ඔය වගේම දකින්න පුළුවන්. නර්ව් එක ඒ කියන්නේ ඉන්ටර්කෝස්ටල් නියුරෝවැස්කියුලර් බන්ඩල් එක ඉගෙන ගන්න ලේසි හේතුව එකක් ඉගෙන ගත්තොත් ඉතුරු දෙක ඕල්රෙඩි හම්බ වෙනවා. එතකොට දැන් නර්ව් එක ගැන අපි ඉගෙන ගත්තානේ. නර්ව් එක ගැන සාමාන්‍යයෙන් කතා කරා. හරිද? නර්ව් එක ගැන සම්පූර්ණයක් විදිහට කතා කරා. නර්ව් එක ගැන කතා කරපු හින්දා අපිට දැන් ආටරි එක ගැන ලේසියෙන් කතා කරගෙන යන්න පුළුවන්. හරි චෞරාකයෙන් බලමු. ඊට පස්සේ මේ ග්‍රේස් එකෙන් බලලා නෝට් එකේ තියෙන විදිහට බලාගෙන යන්න. හරි ඔයාලට වලට මේ නෝට් එක කියව ගන්න කොහොමද ඔයාලා තනියෙන් ඒත් මේ පොඩි වෙලාවක් අපි ක්ලාස් එකේ පොඩ්ඩක් බලමු. හරි. මේ තියෙන්නේ intercostal space එකේ arterial supply. එතකොට මේක තියෙන්නේ intercostal arteries ගත්තාම arteries දෙකක් තියෙනවා. posterior intercostal artery සහ anterior intercostal artery කියලා. anterior intercostal artery එක දෙන්නේ එක artery જાතියකින් posterior intercostal artery එක දෙන්නේ තව arterial જાතියකින්. එතකොට අපි මේක ගැන තමයි කතා කරන්න යන්නේ. anterior intercostal artery ගැන ලොකුවටම කතා කරන්න දෙයක් නැහැ. බේසික්ස් ටික බලමු. intercostal arteries උත් අර වගේම intercostal spaces 11ට ගානටම තියෙනවා. එතකොට මේ හැබැයි මේවා පටන් ගන්න මේ ඒවා වෙනස් වෙන්න පුළුවන්. හරිද? පටන් ගන්න තැන් වෙනස් වෙන්න පුළුවන්. එක එක region එකට generally ගත්තාම posteriorly තියෙන intercostal arteries ටික පටන් ගන්න thoracic aorta එකේ. හරිනේ? පිටිපස්සෙම තියෙන arteries පටන් ගන්න structure එක aorta එක. එහෙනම් පිටිපස්සේ තියෙන intercostal space වලට blood supply කරන posterior intercostal artery එක පටන් ගන්න මොකෙන්ද? thoracic aorta එකේ. හරි thorax එකේ තියෙන aorta එකෙන් තමයි පටන් ගන්න. ඒ වුණාට හැම එකම මෙහෙම නෙවෙයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒක ගැන ඩිස්කස් කරමු. වෙනම. ඒක පොඩ්ඩක් තියෙනවා. අපි ඒක පොඩ්ඩක් තියලා ඊටු මේ කතා කරගෙන යමු. එතකොට intercostal space එක ගත්තාම thoracic aorta එකෙන් පටන් ගන්නවා posterior intercostal artery එක. posterior intercostal artery එක ඊට පස්සේ පටන් අරගෙන angle of the rib එකේදී මොකද කරන්නේ? ආපහු අර වගේම එයාගේ collateral branch එක විදියට බෙදෙනවා. collateral branch එක විදියට බෙදිලා ඊට පස්සේ collateral branch එක පල්ලෙහා rib එකේ superior border එක දිගේ ඉස්සරහට ගමන් කරනවා. සාමාන්‍ය විදියට posterior intercostal artery එක ඒකේ ඉතුරු branch එක ඊට පස්සේ ඉස්සරහට එනවා. ඉස්සරහට ආවහම මොකද කරන්නේ? අර thorax එකේ lateral border එකේදී මොකද කරන්නේ? nerve එක වගේම තමයි. එයා මොකද්ද? lateral branch එකක් දෙනවා. lateral cutaneous branch එකක් දෙනවා. ඒ lateral cutaneous branch ඊට පස්සේ anterior සහ posterior කියලා division දෙකකට බෙදෙනවා නේ. හරි. lateral cutaneous branch එක දෙක විදිහට දෙනවා. හරි. එයාගේ ඉතුරු part එක ඊට පස්සේ මොකද කරන්නේ? intercostal posterior intercostal artery continuation එක costal groove එකේ දිගේ පල්ලෙහාට costal groove එකේ ඉස්සරහට අවිලා left sternum edge එකට කලින් පොඩ්ඩකට කලින් ඉවර වෙනවා. හරි. ওই විදිහට තමයි posterior intercostal artery එක තියෙන්නේ. anterior intercostal artery එක ගත්තොත් anterior intercostal artery එක පටන් ගන්න වෙනම artery එකකින්. ඒක තමයි internal thoracic artery. internal thoracic artery එක ගැන අපි කතා කරා breast එකේ blood supply එක කතා කරද්දී කෙලින්ම thorax එකේ පල්ලෙහාට blood supply කරන්න යන artery එක subclavian artery එකේ branch එකක් විදිහට තමයි ගන්නෙ. එතකොට internal thoracic artery එක ඔය internal thoracic artery එක ඊට පස්සේ මොකද කරන්නේ? එයා අර කලින් වගේම තමයි මොකද කරන්නේ? ඉස්සරහ thoracic wall එක pierce කරලා medial සහ lateral කියලා පොඩි branches දෙකක් දෙනවා. පොඩි branches දෙකක් දෙනවා. මේකක් දෙන එක pair එකක් දෙනවා. හරි එක pair එකක් දෙනවා කියලා ගන්න පුළුවන්. මේ වගේ pair එකක් දෙනවා. එතකොට thoracic aorta එකෙන් posterior intercostal artery එකයි දෙන්නේ. thoracic artery එකෙන් posterior intercostal artery එකයි දෙන්නේ. එයා ඊට පස්සේ branches වලට බෙදලා collateral branch එක පල්ලෙහා rib එකේ
superior body එක දිගේ ගමන් කරනවා. තමන්ගේ continuation එක lateral thoracic wall එකේදී lateral cutaneous branch එකක් දීලා මේ ඒක anterior and posterior division කියලා බෙදෙනවා. ඊට පස්සේ continuation එක costal groove එක දිගේ ඉස්සරහට ගිහිල්ලා anastomos වෙනවා anterior intercostal arteries එක. anterior intercostal arteries දෙකක් දෙනවා එක intercostal එකකට. ඒ කියන්නේ intercostal එකේ උඩයි පල්ලෙහායි කියන දෙක කොටස් දෙකක් නේ. අන්නේ කොටස් දෙකට සමස්තයි වෙන්න තමයි ඔය හැමදේම කරන්නේ. එතකොට collateral branch එකක් දෙන්නේ intercostal base එක යට හරියට supply කරන්නේ. main artery කොහොමද coastal groove එකේ දිගේ යන හින්දා intercostal space එකේ superior part එක supply කරන්න පුළුවන් නේ. ඊට පස්සේ පැත්තේ ඒවට සහ cutaneous ඒවට supply කරන්න තමයි lateral cutaneous දෙන්නේ. පිටිපස්සෙන් එකක් දෙන්නේ මොකද්ද? පිටිපස්සේ back එකට supply කරන්නේ dorsal branch එක. anteriorly ඒ වගේ supply කරන්නේ anterior intercostal arteries දෙකක් දෙනවා එක intercostal space එකකට. පටන් ගන්න internal thoracic artery එකේ. හරි internal thoracic artery එක. මම මේ කියන්නේ typically තියෙන විදිය. හැබැයි හැම එකෙම මෙහෙම නෙමෙයි තියෙන. මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. ඒ විදිහට තමයි arteries ටික තියෙන්නේ. හරි arteries ටික තියෙනවා. මම පොඩ්ඩක් මේ arteries ටික මේකෙන් පෙන්නන්න. ඒක පොඩ්ඩක් වැදගත් හේතුව. මේ බලන්න. posterior intercostal arteries ටික මේ සාමාන්‍ය විදියට thoracic aorta එකෙන් පටන් අරගෙන යනවා. හරි තව branches තියෙනවා. පටන් අරගෙන යා මොකද කරන්නේ? අර angle of the rib එකේදී දෙනවා collateral branch එක. collateral branch එක දීලා ඒ collateral branch එක පල්ලෙහා rib එකේ superior body එක දිගේ ඉස්සරහට එනවා. හරි anterior තියෙන intercostal arteries ගත්තාම first 6 spaces එහෙම නැත්නම් පළවෙනි 6 spaces වලට supply කරන්නේ මොකෙන්ද මේ internal thoracic artery එකෙන්. මේ බලන්න internal thoracic artery එකෙන් එකම space එකකට branches දෙකක් දෙනවා. එයා ඊට අමතරව අර චුට්ටක් ඉස්සරහට thoracic wall එක pierce කරලා අර cutaneous branch එකක් දෙනවා අර sternum එක පැත්තට. එතකොට branches දෙකක් දෙනවා. මේ බලන්න මේ branches දෙකක් හෝ එකම එකේ branches විදියට anterior intercostal arteries දෙක දෙනවා. anterior intercostal arteries දෙනවා. ඒ anterior intercostal arteries දෙනවා internal thoracic artery එකේ. internal thoracic artery එක 6 space එකට දුන්නාට පස්සේ ඒ කියන්නේ මෙන්න මේ branch එක දුන්නාට පස්සේ මොකද කරන්නේ යා internal thoracic artery එක බවට නෙමෙයි පත් වෙන්නේ මොකක් කියලාද යාගේ terminal branches දෙකට පත් වෙනවා. terminal branches දෙක එක branch එකකට කියන මේ පල්ලෙහාට යන branch එකට කියන superior epigastric artery නම අපි වෙනම කතා කරනවා. superior epigastric artery ඊතුරු branch එකට කියන musculophrenic artery. musculophrenic artery කියන්නේ diaphragm එකට සහ intercostal space වලට supply කරන artery කියන අදහසින් තමයි නම අරගෙන තියෙන්නේ. intercostal space සහ diaphragm එකට supply කරන artery එක. ඒතකොට diaphragm එකට latin වලින් කියන්නේ phrenic කියලා. එතකොට musculophrenic artery කියලා තමයි කියන්නේ. එතකොට lower spaces වලට මොකද කරන්නේ? musculophrenic artery එකෙන් තමයි branches ටික දෙන්නේ. නේ? හැම එකටම දෙක ගන්න දීගෙන යනවා. හරි. ඔය විදිහට තමයි intercostal space වල arterial supply එක තියෙන්නේ. මේක ගැන පොඩ්ඩක් අපි බලමු. veins ගත්තොත් veins ටිකක් අංජබගල් ටිකක් වෙනස්. හරි. veins ටිකක් වෙනස්. හැබැයි veins followed by arteries කියලා නිකන් මතක තියාගන්න typically. අර anterior intercostal arteries දුන්නන්නේ internal thoracic artery එකෙන්. අන්න ඒ වගේම මෙයාගෙත් anteriorly තියෙනවා internal thoracic veins. internal thoracic veins වලින් drain කරනවා upper 6 ටික. ඊට පස්සේ අර internal thoracic vein එක මොකක් හැදෙන්නේ මොකකින්ද? musculophrenic vein එකයි superior epigastric vein එකයි. හරි මේ දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. ඒ දෙක තමයි මේ පෙන්නලා තියෙන්නේ. එතකොට ඒ දෙකෙන් drain කරනවා අර lower මේ කියන්නේ musculophrenic vein එකෙන් drain කරනවා lower spaces ටික. හරි. පිටිපස්සේ ගත්තාම පිටිපස්සේ සමානයි
හැබැයි පටන් ගන්න එක ටිකක් වෙනස් වෙනවා. රයිට් පැත්තේ ලෙෆ්ට් පැත්තේ පොඩ්ඩක් වෙනස්. ඒත් කොහොම හරි රයිට් පැත්තේ ලෙෆ්ට් පැත්තේ පටන් ගන්න විදිය පොඩ්ඩක් වෙනස්. ඒත් පටන් ගත්තොත් පටන් ගන්න posterior intercostal vein එක. ඒ posterior intercostal vein එක අර කලින් වගේම තමයි angle of the rib එකේදී collateral branch එකක් දීලා ඉස්සරහට එනවා. හරි. අයිතුරු ඒවා සමානම තමයි. සර්ව සමයි. අර වෙනස තියෙන්නේ පටන් ගන්න තැන පොඩ්ඩක් වෙනස්. පටන් ගන්න තැන පොඩ්ඩක් වෙනස්. ඔය රයිට් පැත්තේ උඩ ටික පටන් ගන්නෙ එකකින්. රයිට් පැත්තේ යට ටික පටන් ගන්නෙ තව එකකින්. ලෙෆ්ට් පැත්තේ උඩ ටික පටන් ගන්නෙ තව කොටසකින්. ලෙෆ්ට් පැත්තේ යට ටික පටන් ගන්නෙ තවත් කොටසකින්. ඒක ටිකක් අර සංකේතයි. එතකොට මේ ඒක මම මෙතනදී පොඩ්ඩක් මතක් කරන්නම්. ඒත් අපි මේක ගැන වෙනම ඉගෙන ගන්නවා. මේක ගැන වෙනම ඉගෙන ගන්න හින්දා අපිට මේ ටික කරගෙන යන්න පුළුවන්. එතකොට අපිට ඊළඟට තියෙන්නේ ඒ ටික ගැන කතා කරන්න. මම ඉන්ටර්කෝස්ටල් වේන්ස් කතා කරලා නෝට් එක බලන්න. නෝට් එකේ තියෙන මොන හරි කරුණු ටිකක් අපි ඔළුවට දාගෙන ඊට පස්සේ ක්ලාස් එක නවත්තමු. ඊට පස්සේ අපි මේ එක එක කොටස ගැන වෙන වෙනම එක ඉන්ටර්නල් thoracic artery, ඒසයිගස් වේන් ඒවා ගැන වෙන වෙනම කතා කරලා ටිකක් කියලා ගමු. හරි මේක මේ විදිහට තමයි තියෙන්නේ. මම මේක චෞරයකින් පින්තූරයක් ගන්න. චෞරයකේ පින්තූර ටිකක් අර අමුතු විදිහට තියෙන හින්දා ටිකක් ලේසි. ඒත් අර ඇත්තට නැති හින්දා පොඩ්ඩක් නේ වෙන එකක් බලන්න වෙනවා. හරි මේදි හරි මේ තියෙන්නේ පටන් ගන්න ටික. එතකොට අපි දන්නවා heart එකට blood එන කොටස් දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. ඒ තමයි right atrium එකට blood එන superior vena cava එක සහ ඇඟ උඩින් එන superior vena cava සහ යටින් එන inferior vena cava එක. ඒ superior vena cava එකට drain වෙනවා මොකද්ද ascellus vein කියලා එකක්. මේ ascellus vein එක හැදෙන්නේ මෙන්න මෙතන තියෙනවා ascellus vein එක හැදෙන්නේ ලම්බ vein සහ මේ ලම්බ ascellus vein කියලා දෙකක් එකතු වෙලා. ඒ දෙකත් එක්ක subcostal vein එක එකතු වෙලා තමයි ascellus vein එක හැදෙන්නේ. ඒ ascellus vein එක තියෙන දකුණු පැත්තේ. දකුණු පැත්තෙන් යන ascellus vein එක ගිහිල්ලා මොකද සම්බන්ධ වෙන superior vena cava එකට drain වෙනවා. එතකොට දකුණු පැත්තේ තියෙන intercostal space ටිකට පළවෙනි intercostal space එක කරුණාම ඉතුරු intercostal space ටිකටම supply කරන්නේ මේ ascellus vein එකේ. ඒ ascellus vein එකෙන් තමයි කෙලින්ම supply කරන්නේ. ඒකෙන් පොඩි වෙනසක් තියෙනවා 2 3 4 කියන උඩින් ascellus vein එකේ පළවෙනියට දෙන branches තුන තනි branch එකකින් තමයි දෙන්නේ. එහෙම නැත්නම් එක vein එකකින් හැදෙන branches වලින් තමයි දෙන්නේ. එතකොට 2 3 4 intercostal posterior intercostal veins ටික එකතු වෙලා හැදෙනවා right superior intercostal vein කියලා එකක්. අන්න ඒක drain වෙනවා කෙලින්ම ascellus vein එකට. ඒ අරුණාම ඉතුරු intercostal space වල posterior intercostal veins directly ascellus vein එකට drain වෙනවා. ඒ වගේම තමයි right පැත්තේ first intercostal vein එක දෙන්නේ directlyම right brachiocephalic vein එකේ. හරි right brachiocephalic vein එකෙන් තමයි දෙන්නේ. හරි right brachiocephalic vein එකෙන් තමයි දෙන්නේ. හරි ඔය වගේ තමයි right side එකේ තියෙන්නේ. left side එකෙත් ascellus vein එකක් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ hemiascellus veins දෙකක්. එතකොට යටින් තියෙන ascellus vein එකට කියනවා අපි hemiascellus vein කියලා කියනවා. ascellus vein එකේ භාගයක්. ascellus vein එකේ භාගයක් යටින් තියෙනවා. එතකොට ඒ වගේ වම් පැත්තෙත් හැදෙන්නේ අර ලම්බ ascellus vein එකයි මේ මොකද්ද ascending lumbar vein එකයි එකතු වෙලා තමයි මේ left side එකේ hemiascellus vein එක හැදෙන්නේ. ඒ hemiascellus vein එකෙන් දෙනවා hemiascellus vein එකෙන් 11 10 9 කියන intercostal space වලට supply කරනවා. 11 10 9 කියන intercostal space වලට supply කරනවා. උඩ 4 එකතු වෙලා තනි vein එකක් විදියට drain වෙනවා. එහෙම නැත්නම් 5 6 7 8 කියන ටික accessory hemiascellus vein එක විදියට මේ drain වෙනවා ascellus vein එකට. උඩම ටික වෙනම විදියකට තමයි drain වෙන්නේ. පළවෙනි intercostal vein එක directly දෙනවා left brachiocephalic vein එකේ. ඉතුරු ටික අර 2 3 4 එහා පැත්තේ දුන්නේ superior intercostal vein එක හරහානේ. ඒක
මේක හැබැයි පටන් ගන්න ඒසයිකස් වේන් එකෙන් නෙමෙයි. ඒ වෙනුවට පටන් ගන්න left brachiocephalic vein එකෙන් පටන් අරගෙන 2 3 4 කියන intercostal veins ටික දෙනවා. හරි. ඔය විදිහට තමයි තියෙන්නේ. හරි. එතකොට ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට ඒ intercostal veins ගැනත් පොඩ්ඩක් එතකොට කතා කරා. එතකොට intercostal spaces ගැන එහෙම SCQ ලියන්න ඇවිල්ලා තියෙනවා. intercostal space එකක් ගැන SCQ ලියන්න ඇවිල්ලා තියෙනවා. එහෙනම් intercostal space එකක් තියෙන විදිය ගැන හොඳට දැනගන්න ඕනේ. ඊළඟ දවසේදී මේ ටික මෙතනට වෙනකන් කියවගෙන එන්න. මෙතනත් පෙන්නලා තියෙන intercostal arteries ටික තියෙන විදිය සහ intercostal veins ටික පටන් ගන්න විදිය දීලා තියෙනවා. මේ ටික ක්ලේසි විදියකට දීලා තියෙන්නේ. එතන පොඩ්ඩක් මේකෙන් මතක තියාගන්න ලේසි. අපි ඒ ටික ඒ විදියටම බලාගෙන යනවා. මේ තියෙන අර රූපෙම තමයි මේ විදියට අපි කතා කරගෙන යනවා. අපිට හෙටින් ඉවර කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ thoracic wall එකේ arterial venous nerves part එක ඒ ටික ඉවර කරගත්තොත් අපිට පුළුවන් ඊළඟ දවසේ ඊළඟ part එක පටන් ගන්න. හරි. ওই විදිහට තමයි තියෙන්නේ. හරි. හරි. මොන හරි කරපු දේවල් වල ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න. එහෙම නැත්නම් අපි අදට නවත්තමු. අපි හෙටත් ක්ලාස් එකක් කරමු. මේ හෙටත් ක්ලාස් එකක් කරමු. මම සිකුරාදා නිවාඩුවක් දෙන්නම්. හෙට ක්ලාස් එකක් කරලා සෙන්සරාදා ඉදලා සාමාන්‍ය විදිහට කරන්න බලමු. හරි. සෙන්සරාදා සමහරවිට මට බැරි වෙන්න පුළුවන්. ඒකයි මේ සෙන්සරාදා ඉදලා බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා මේ හෙට ක්ලාස් එකක් කරමු. සෙන්සරාදා ඉදලා කරන්න බලමු. ගොඩක් වෙලාවට පුළුවන් වෙයි බලන්න. හරි. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. නැත්නම් අපි අදට නවත්තමු. intercostal spaces කොටස ඉවරයි. මේකේ note එක කියව ගන්න. මේකේ note එක හොඳටම ඇති. note එකෙන් ඔක්කොම බලා ගන්න පුළුවන්. හැබැයි පොඩ්ඩක් atlas එකක් බලන්න මේ රූප ටික බලන්න grace හොඳයි සාමාන්‍ය. grace පොත බලන්න ඇති. හරි. එහෙනම් අපි අදට නවත්තමු.